හරි. දැන් අපි ගිය සතියේ පුතාලා එතකොට දැන් ස්කන්ධේ පාඩම. හරි ස්කන්ධේ පාඩම අරගෙන ඒකේ ස්කන්ධේ පාඩම පටන් ගත්තනේ. ස්කන්ධේ පාඩම 13 පාඩම පටන් ගත්තා ගිය සතියේ ක්ලාස් එකේ. ඔව් ඒකේ අපි ස්කන්ධේමයින ඒකක ගැන කතා කරා නේද? මතකද? ස්කන්ධේමයින ඒකක ඔව් කිලෝග්‍රෑම්, ග්‍රෑම්, මිලිග්‍රෑම් නේද? ඔව් ලොකු ස්කන්ධ මනිද්දී අපි කිලෝග්‍රෑම් පාවිච්චි කරනවා. ගොඩක් අඩු කුඩා ස්කන්ධ මනිද්දී මිලිග්‍රෑම් පාවිච්චි කරනවා නේ ස්කන්ධයමයින ඒකක. හරි සාමාන්‍ය ප්‍රමාණ ස්කන්ධ මනිද්දී ග්‍රෑම්. සහ මේ ඒකක අතර සම්බන්ධතාව මතකයිනේ. ඒතර ඔයගොල්ලෝ දන්නවා කිලෝග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑම් 1000කට නේ. කිලෝග්‍රෑම් එකකට ග්‍රෑම් 1000ක් අල්ලනවා. කිලෝග්‍රෑම් එකකට ග්‍රෑම් 1000ක් තියෙනවා. ඒ වගේම ග්‍රෑම් එකකට මිලිග්‍රෑම් 1000ක් තියෙනවා. ග්‍රෑම් එකක් කියන්නේ මිලිග්‍රෑම් වලින් 1000ක්. මතකයිද ඒ ටික? හරි නේද? හොඳයි. දැන් ඊට පස්සේ ළමයි අපි ස්කන්ධ මං එකතු කිරීම සහ අඩු කිරීම කරාද ගිය සතියේ අන්තිමට? සෙනොකි කරාද? ඈ? ස්කන්ධ එකතු කිරීම සහ අඩු කිරීම කරාද? කරා. ඔව් ගිය සතියේ අන්තිමට ස්කන්ධ එකතු කිරීම සදෙව් කරාද? ස්කන්ධ එකතු කිරීම සහ අභිෂේක් කො කරා. හොඳයි. මම ඒකේ අභ්‍යාස මාලා දුන්නානේ හදන්න. homework දුන්නා. අභ්‍යාස 13 1 2 3 4 අභ්‍යාස නෙමෙයි 13 1 2 3ද 13 1 අභ්‍යාසයයි 13 2 අභ්‍යාසයයි 13 3 අභ්‍යාසයයි ඒ ටික කරාද කරා හරි අමාරු ගණන් තියනවද ඒ අභ්‍යාසවල මොන හරි අමාරු ගණන් තියනවද හැමෝම සමිත් හැදුවද ඔක්කොම 13 1 13 2 13 3 අභ්‍යාසවල ඔක්කොම ගණන් හැදුවා. හොඳයි. අමාරු ගණන් නැහැ. හරි. තිබ්බොත් කියන්න ඕනේ. දැන් ළමයි ඊට පස්සේ අනුමාත්‍රිකාව දාන්න. අපි දැන් එන්න හදන්නේ ස්කන්ධ එකතු කිරීම කරා, ස්කන්ධ අඩු කිරීම කරා, තව අපිට තියෙනවා ස්කන්ධ ගුණ කිරීම සහ ස්කන්ධ බෙදීම. හරි. අනුමාත්‍රිකාව දාන්න. ස්කන්ධයක් නැත්නම් ස්කන්ධ හරිද? අනුමාත්‍රිකාව දාන්න. ස්කන්ධ ස්කන්ධයක් අපි පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරන්නේ කොහොමද කියලා බලමු. ස්කන්ධයක් පූර්ණ සංඛ්‍යාවකින් අනුමාත්‍රිකාව දාන්න හැමෝම. හරි ගිය සතියේ අපි පාඩම නවත්තපු තැනින් පටන් ගන්න. ස්කන්ධයක් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කිරීම. ස්කන්ධයක් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කිරීම. හරි. හරි මේ අමාරු නෑ ළමයි ලේසි ගුණ කරන්න බෙදන්න තියෙන්නේ. සාමාන්‍ය දේවල්. හොඳයි. අපි අභ්‍යාසයක් එක්කම ගණන් ටික මම කියලා දෙන්නම්. එන්න හැමෝම 13 4 අභ්‍යාසෙ. 13 4 අභ්‍යාසෙ. පුතාලා දාන්න 13 4 අභ්‍යාසයේ ටියුට් එකේ හෝ නැත්නම් අච්ච පොතේ නම් පිටු අංක 8. ටියුට් එකේ තියෙනවා අච්ච පොතේ තියෙනවා ටක් ගාලා පෙරලා ගන්න. අච්ච පොතේ නම් පිටු අංක 8 දෙක කොටසනේ දෙවෙනි අච්ච පොත ටියුට් එකේ තියෙනවා. හොඳයි. ඔව්. දැන් මේකේ ළමයි ඕගොල්ලන්ට බැලුවේ හැකි දාන්න 13 4 අභ්‍යාස කියලා ප්‍රශ්නාංක 1. ප්‍රශ්නාංක 1. හරිද? හරි. සුළු කරන්න තියෙන්නේ එතන බලන්න ಗುಣ කරන්න තියෙන්නේ. හොඳට බලන්න ළමයි පළවෙනි ගාන. හරි හදන්න පටන් ගමු. ග්‍රෑම් සහ මිලිග්‍රෑම් වලින් තියෙන ස්කන්ධයක් ග්‍රෑම් සහ මිලිග්‍රෑම් බලන්න. ස්කන්ධය ළමයි ග්‍රෑම් 150යි ග්‍රෑම් 150යි මිලිග්‍රෑම් 100යි. මෙන්න මේ ස්කන්ධය ಗುಣ කරන්න තියෙන්නේ 5න්. 5න් ಗುಣ කරන්න ඕනේ. මේ 5න්. හරි. ග්‍රෑම් 150යි මිලිග්‍රෑම් 100 කියන මේ ස්කන්ධය 5න් ගුණ කරන්න ඕනේ. හරි. පටන් ගන්න. ලේසි 5 සරක් බිඳුව බිඳුවයි 5 සරක් බිඳුව බිඳුවයි 5 සරක් එක 5යි. මිලිග්‍රෑම් 100 5න් ගුණ කරාම මිලිග්‍රෑම් 500ක් එනවා. ඊට පස්සේ ග්‍රෑම් 150 5න් ගුණ කරන්න 5 සරක් බිඳුව බිඳුවයි 5 සරක් 5 25න් 5 දැම්මා දෙකක් ඉතුරුයිනේ. දෙකක් ඉතුරුයි. 5 සරක් එක 5යි අර ඉතුරු දෙකයි කී දෙන්නේ 7යිනේ. ග්‍රෑම් 150 5න් ගුණ කරාම ග්‍රෑම් 750යි.
උත්තරේ එන්නේ ග්‍රෑම් 750යි මිලිග්‍රෑම් 500යි. ඉක්මන් කරන්න. හරිද? පළවෙනි එකේ උත්තරේ ඉක්මනට හදන්න මේ වගේ ටක් ගාලා ඉක්මන් කරන්න. ඊට පස්සේ තනියම රෝම ඉලක්කම් දෙක හදන්න පටන් ගන්න. ග්‍රෑම් මිලිග්‍රෑම් තියෙන්නේ තනියම හදන්න ගන්න රෝම ඉලක්කම් දෙක ප්‍රශ්නාංක 1 13 4 අභ්‍යාසයේ ග්‍රෑම් 175යි මිලිග්‍රෑම් 375 ගුණ කරන්න ඕනේ කීයෙන්ද 4ෙන්. හරි හදලා උත්තරේ ගත්ත ළමයි උතන දාන්න chat එකේ කීයද උත්තරේ කියලා මැසේජ් එකක් විදියට ඉක්මන් කරන්න. ඉක්මනට මේක හදන්න. ඊට පස්සේ මේක පටන් ගන්න. පොතේ දාන්න 13 මාතෘකාව දාන්න ඉස්සෙල්ලාම ස්කන්ධයක් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කිරීම. ඊට පස්සේ 13 4 අභ්‍යාසය ප්‍රශ්නාංක 1. හරි ග්‍රෑම් මිලිග්‍රෑම් වලින් තියෙන මේ ස්කන්ධේ 5න් ගුණ කරා උත්තරේ ගත්තා. දැන් ඊට පස්සේ දෙක ග්‍රෑම් මිලිග්‍රෑම් වලින් තියෙන්නේ 4න් ගුණ කරන්න. ඉක්මන් කරන්න. හොඳයි. සංකලන නේද? උත්තරේ කීයද? හරිද? පුතා උත්තරේ බලන්න හරියට ගන්න. බලන්න උත්තර ගත්ත ළමයි දාන්න. වල්ෂ හදුවා. නෙතුල හරි. සෙනුකි හරි. විමල්ෂ හරි. උත්තරේ දාන්න ගත්ත ළමයි. හරි. ඒක ඉවර ළමයි ඊට පස්සේ ඊළඟ එක මම දෙනවා රෝමි ලක්කම් අපි ඔක්කොම හදන්නේ නැහැ දැන් මෙතන. අනිත් ඒවා ඔයගොල්ලෝ හෝම්වර්ක් වලට හදන්න ඕනේ. රෝමි ලක්කම් 4. ඒකේ ළමයි තියෙන්නේ රෝමි ලක්කම් 4 කිලෝග්‍රෑම් සහ ග්‍රෑම්. කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 250ක ස්කන්ධය ගුණ කරන්න ඕනේ 4ෙන්. හරි. මම මේක හදන්නවා. ඔයගොල්ලෝ මේක හදන්න ඉවර කට්ටිය. හරි හොඳයි. උත්තර දාන්න තිබ්බ නේද? හරි. 4 වරක් 5 ගුණ කරන්න 4 වරක් 5 20යි. 20න් බිංදුව දැම්ම දෙකක් ඉතුරුයි. දෙකක් ඉතුරුයි. 4 වරක් 7 28යි. 28යි දෙකයි 30යි. 30න් බිංදුව දැම්ම 3ක් ඉතුරුයි. 4 වරක් 3 12යි 3යි 15න් ළමයි 5 දාලා ඉතුරු එක මෙහාට අරන් එන්න ඕනේ. 4 වරක් 5 20යි අර 1යි 21න් එක දැම්ම ඉතුරු දෙක මෙහාට අරන් එන්න. 4 වරක් 7 28යි 2යි 30යි බිංදුව දැම්මා 30 ඉතුරු තුන මෙහාට ගන්න. 4 වරක් 1 4යි 3යි 7යි. මට කියන්න උත්තරේ මේක ගත්ත ළමයි. ග්‍රෑම් 701යි මිලිග්‍රෑම් 500යි. හරිනේ. හොඳයි. ඊට පස්සේ රෝමි ලක්කම් 4 හදන්න. ඊටත් පස්සේ මෙන්න මේක හදන්න රෝමි ලක්කම් 5. ඉක්මනට හදන්න. දැන් රෝමි ලක්කම් ළමයි 5 තියෙන්නේ කොහමද? ඔව් ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 150 12න් ගුණ කරන්න ඕනේ. ඒක එහෙම ලියලා මෙහෙම ලියා ගන්න ඊට පස්සේ. මේ විදිහට. ග්‍රෑම් මිලිග්‍රෑම් වෙනම මොහොම දාලා ඔව් ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 150 ගුණ කරන්න ඕනේ 12න්. කොහොම ලියාගත්තා නම් හරි නේද? හරි. හදන්න ඉක්මනට. හොඳයි මේකත් ළමයි හදලා තිබ්බා. වැඩි කරන්න. හරිද? 4 වරක් බිංදුව බිංදුවයි. 4 වරක් 5 20න් බිංදුව දැම්මා. ඉතුරු දෙක මෙහාට ගත්තා. 4 වරක් 2 8යි අර 2යි 10න් බිංදුව දාලා ඉතුරු එක මෙහාට ගන්න. එතන 4 වරක් 5 20යි 1යි 21යි. ඒ කියන්නේ ළමයි කිලෝග්‍රෑම් 21යි ග්‍රෑම් බිංදු කියන්නේ ග්‍රෑම් නෑ. ඔව් හතරවෙනි එකේ උත්තරේ කිලෝග්‍රෑම්
21යි ග්‍රෑම් 0යි. ග්‍රෑම් පොඩ්ඩක්වත් ආවේ නැහැ නේ. ඊට පස්සේ රෝම ඉලක්කම් 5 හදන්න. පහ කී දෙන්නේ හැදුවද? රෝම ඉලක්කම් 5 ඉවර ළමයි මෙන්න මේක හදන්න. රෝම ඉලක්කම් 8 වෙනි එක හදන්න ඕනේ. 5 ඉවර කට්ටිය රෝම ඉලක්කම් 8 ඒකේ තියෙන ළමයි කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 650. වැඩි කරන්න ඕනේ ಗುಣ කරන්න ඕනේ 25යි. හරි දැන් මෙතන ළමයි එහෙම පොඩි වැඩක් තියෙනවා බලන්න. දැන් 12 වරක් චක්‍රයෙන් වැඩි කරන්නත් පුළුවන්. දැන් 12 වරක් චක්‍රේ පුළුවන් නම් අපිට 12 වරක් වලින්ම වැඩි කරන්න පුළුවන් ඕන්න. ඔන්න බලා ගන්නකො දැන් කාට හරි 12 වරක් චක්‍රේ පුළුවන් නම් මේ 12 වරක් බිඳුව බිඳුවයි 12 වරක් 5 60යි 60න් බිඳුව දැම්මා 6ක් විතරුයි මේ පැත්තට ගත්තා 6 12 වරක් එක 12යි 6යි 18යි 18න් 8 දැම්මා ඉතුරු එක මෙහාට ගත්තා 12 වරක් දෙක 24යි 1යි 25යි 5 දැම්මා ඉතුරු දෙක මෙහාට ගත්තා 12 වරක් එක 12යි අර දෙකයි කීයද ඈ 14යි ඔහොම එකපාරම උත්තරේ ගන්නත් පුළුවන් හරිද බලන්න උත්තරේ මට කියන්න තනියම හදලා කොහොම හරි උත්තරේ ග්‍රෑම් 145යි මිලිග්‍රෑම් 800යි කියලා ගත්ත ළමයි ඉන්නවද? ආයි බලා ගන්න 12 වරක් චක්‍රේ පාවිච්චි කරලා වැඩි කරන්නත් පුළුවන් නේ. 12 වරක් බිඳුව බිඳුවයි. 12 වරක් 5 60යි. 60න් බිඳුව දැම්ම 6 මේ පැත්තට ගත්තා. 12 වරක් එක 12යි අර 6යි 18යි නේ. 18න් 8 දාලා ඉතුරු එක එහා පැත්තට අරන් ගියා. 12 වරක් දෙක 24යි අර 1යි 25න් 5 දැම්මා ඉතුරු දෙක එහා පැත්තට ගත්තා. 12 වරක් එක 12යි 2යි 14යි. ඉතින් මෙහෙම එකපාර වුණත් අපිට උත්තරේ ගන්න පුළුවන්. දැන් 12 වරක් වලින් වැඩි කරගන්න බැයි නම් මෙහෙම කරන්නත් පුළුවන්. නේද? අර සංඛ්‍යාවක් ළමයි අපි ගුණ කරද්දී ඒ සංඛ්‍යාව ඉලක්කම් දෙකක් හරි ඉලක්කම් තුනක් හරි තිබ්බොත් අපි ඉස්සෙල්ලාම පළවෙනි ඉලක්කමෙන් ගුණ කරන්න ඕනේ. මතකයිනේ? ඊට පස්සේ ඊළඟ ඉලක්කමෙන් ගුණ කරනවා. එහෙම ගුණ කරන්නත් පුළුවන්. එතකොට ළමයි මෙහෙමයි කරන්න වෙන්නේ. හොඳට බලා ගන්න. එතකොට මෙතන මිලිග්‍රෑම් 150 12න් ගුණ කරන්නත් ඕනේ. ග්‍රෑම් 12 12න් ගුණ කරන්නත් ඕනේ. මේකත් 12න් ගුණ කරන්න ඕනේ. මේකත් 12න් ගුණ කරන්න ඕනේ. එහෙමනේ නේ? හරිද? හරි හැම ගානම එහෙමනේ දැන්. මේ 4න් ගුණ කරද්දි මේකත් 4න් ගුණ කරන්න ඕනේ. මේකත් 4න් ගුණ කරන්න ඕනේ. ඒක තමයි අවසාන උත්තරයට ගන්නෙ. දැන් මෙතන ළමයි මෙහෙම ගන්නත් පුළුවන් කාට හරි. හරි දැන් ඔන්න මම වෙනම හදලා පෙන්නන්නම්. හරිද? කාට හරි දැන් මේමත් හැදිලා හැකි. හරි මම ආයෙ ඕන්නම් ලියා ගන්නම්. ග්‍රෑම් මේක යටිම ලියන්නම් කොනේ දැන් උත්තරේ මේක තමයි එන්නේ. හරි මෙතන දැන් අපිට ළමයි ග්‍රෑම් මිලිග්‍රෑම් තියෙන්නේ ගුණ කරන්න. ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 150. ගුණ කරන්න ළමයි තියෙන්නේ 12න් නේ. මේකනේ ගාන. නේද? ඔව්. දැන් මිලිග්‍රෑම් 150 12න් ගුණ කරන්න ඕනේ. ඒක මෙහෙම කරන්න පුළුවන්. හරිද? පැත්තකින් ලියා ගන්න 150 12න් ගුණ කරන්න තියෙනවා. නේ? ඔව්. ඔහොම ලියා ගන්නවා පැත්තකින්. හරි දැන් ගුණ කරන්න අපි දෙකින් ගුණ කරමු දෙවරක් බිඳුව බිඳුවයි දෙවරක් 5 10න් බිඳුව දැම්ම ඉතුරු එක මෙහාට ගත්තා දෙවරක් එක 2යි 1යි 3යි හරිනේ දැන් එකෙන් ගුණ කරන්න එක්වරක් බිඳුව 1යි මේ එක්වරක් බිඳුව බිඳුව මෙතන කෙලින් දාන්න එක්වරක් බිඳුව බිඳුව මේ කෙලින් දාන්න එක්වරක් 5 5යි එක්වරක් එක 1යි ඔව් දැන් මේක එකතු කරන්න එපා කීය දෙන්නේ බිඳුවයි 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 3යි 5යි 8යි මෙතන 1යි ආන්න මිලිග්‍රෑම් 150 12න් වැඩි කරාම ළමයි මිලිග්‍රෑම් කීයක් එනවද 1800ක් එනවා හරි මෙතන එතකොට මිලිග්‍රෑම් 1800ක් එනවා ඊට පස්සේ ළමයි ග්‍රෑම් 12 අන්න 12 ආයි 12න් වැඩි කරන්නත් තියෙනවා හරි ඒක නම් ඕනනම් සග්ගල් වැඩි කරන්න පුළුවන් 12 වරක් 12 ගෙලින් 144යි නැත්නම් දෙවරක් දෙක 4යි දෙවරක් එක 2යි ආයි එක්වරක් දෙක 2යි එක්වරක් එක 1යි කී දෙන්නේ ඈ 4යි
2.4යි 1යි. හරි එතන ළමයි ග්‍රෑම් අන්න. ග්‍රෑම් 12 12න් වැඩි කරාම ග්‍රෑම් 144යි. දැන් ළමයි අපිට මෙහෙම ලියන්න හැකියි. මිලිග්‍රෑම් 150 12න් වැඩි කරාම කීයද නේ? මෙතන මිලිග්‍රෑම් 1800ක් ආවා. ග්‍රෑම් 12 12න් වැඩි කරාම කීයක් ආවද? ග්‍රෑම් 144ක් ආවා. ඔන්න ඔහොමයි දැන් අපිට එන්නේ එතකොට. දැන් අපි ඊට පස්සේ ළමයි දන්නවා මිලිග්‍රෑම් 1000ට වඩා වැඩි වුණොත් මිලිග්‍රෑම් 1000ක ඊට වඩා වැඩි වුණොත් මෙතනින් 1000ක් අරගෙන ග්‍රෑම් පැත්තට එකක් දැම්ම හැකි නේද? මතකයිද? ඇයි ළමයි මිලිග්‍රෑම් 1000ක් කියන්නේ ග්‍රෑම් එකයිනේ. මම මෙතනින් මිලිග්‍රෑම් 1000ක් අරගෙන මේ පැත්තට දානවා එකක්. තේරුණාද? හරි. මෙතනින් මම 1000ක් අයින් කරනවා. 1800න් මිලිග්‍රෑම් 1800න් 1000ක් අරන් මේ පැත්තට දාන්න එකක්. පැහැදිලිද? මෙතන දෙකක් දැම්මම මට කියන්න. එතකොට මෙතන කීයක් එනවද? ඈ 144යි අර ග්‍රෑම් එකයි 145ක් එනවා. ග්‍රෑම්. මේකෙන් 1000ක් ගත්තනේ. ඉතුරු වෙන්නේ ළමයි මෙතන කීයද? 1000ක් ගත්තාම 1800න් 800යි. බලන්න මේ උත්තරේම තමයි එන්නේ ඔය. මෙහෙම හදන්නත් පුළුවන්. චුට්ටක් හැබැයි ළමයි එහෙම හදාද්දි ටිකක් අර වෙලාව යනවා වැඩි. 12 සරත් චක්‍රේ පුළුවන් නම් 12 සරත් චක්‍රෙම වැඩි කරලා උත්තරේ ගන්නත් පුළුවන් මේ වගේ ටක් ගාලා. නැත්තම් ඉතින් මේ විදියට මිලිග්‍රෑම් වෙනම වැඩි කරා, ග්‍රෑම් වෙනම වැඩි කරා, ඒ ආපු උත්තර දෙක අරගෙන අන්තිම උත්තරේ මෙහෙම ලියන්න වෙනවා. ඉක්මනට හදාගන්න මේ විදියට හරි නැත්තම් මේ විදියට හදාගත්තත් හරි. හරිද? මෙතනින් මේ 1800න් 1000ක් අරගත්තා. අරන් මේ පැත්තට එද්දි එකක් වෙනවනේ. මිලිග්‍රෑම් 1000ක් ගත්තාම මේ පැත්තට ග්‍රෑම් පැත්තට යද්දි එකයිනේ යන්නේ. මිලිග්‍රෑම් 1000ක් ග්‍රෑම් පැත්තට යද්දි එකයි. ඒකයි 144යි 145යි ග්‍රෑම්. මෙතන 1000ක් අඩු වුණාම තව 800ක් ඉතුරු වෙයි. තේරුණාද පුතාලා? පුළුවන් නේද? මිලිග්‍රෑම් 150 වෙනම 12න් වැඩි කරා මිලිග්‍රෑම් 1800යි. ග්‍රෑම් 12 12න් වැඩි කරාම ග්‍රෑම් 144යි. හරි. දැන් ඔය විදියට හදන්න රෝම ඉලක්කම් 8 හැමෝම. දැන් 25 තරක් චක්‍රේ ඔයගොල්ලන්ට මතක නෑනේ කොහොමද? ඔව් මේ වගේ හදන්නකෝ. මේ රෝම ඉලක්කම් 8 වෙනි ගාන. 650 වැඩි කරන්න ඉස්සෙල්ලාම 25යි. හරිද? දැන් මෙතන ඔයගොල්ලන්ට පේනවා ග්‍රෑම් 650 25න් වැඩි කරන්න ඕනේ. කිලෝග්‍රෑම් 5ත් 25න් වැඩි කරන්න ඕනේ. හරි. පුතාලා ඉක්මන් කරන්න. ග්‍රෑම් 650 අපි ඉස්සෙල්ලාම 25න් වැඩි කරමු. 650 25න් වැඩි කරමු. හරි. ඉස්සෙල්ලා 5න් ගුණ කරන්න 5න් නේ ඉලක්කම් දෙකක් තියෙනවානේ සංඛ්‍යාවේ. ඔව් ඉස්සෙල්ලා මේකෙන් ගුණ කරන්න 5 සරක් බිංදුව බිංදුවයි. 5 සරක් 5 25න් 5 දැම්මා දෙකක් ඉතුරු වෙයි. 5 සරක් 6 30යි 2යි 32යි. 32යි. හරිනේ. දැන් දෙකෙන් ගුණ කරන්න දෙවරක් බිංදුව බිංදුවයි. දෙවරක් 5 10න් බිංදුව දැම්මා එකක් ඉතුරු වෙයි. එකක් ඉතුරු වෙයි. දෙවරක් 5 10න් බිංදුව දැම්ම එකක් ඉතුරු වෙයි. දෙවරක් 6 12යි අර 1යි 10 3යි. මට කියන්න මෙතන කීය දෙන්නේ? බිංදුවයි 5යි බිංදුවයි 5යි 2යි බිංදුවයි 2යි 3යි 3යි 6යි. මෙතන 1යි නේ. කීය දෙන්නේ? ඔව් පුතේ මෙතන එනවා ග්‍රෑම් 16250ක් දාවේ. හරිද? ග්‍රෑම් 650 25න් ගුණ කරාම ග්‍රෑම් 16250ක් දාවේ කියන්නේ. මෙතන ඒතකොට ග්‍රෑම් එනවා ළමයි 16250ක් දෙන්නේ බලන්න. 16250ක් දෙන්නේ ග්‍රෑම්. ඔව් හරි. අන්න ඒක හරි. ඒතකොට ග්‍රෑම් 650 25න් වැඩි කරගත්තාම ග්‍රෑම් 16250යි. කිලෝග්‍රෑම් 5 25න් වැඩි කරන්නත් ඕනේ. හරි. ඒතකොට කිලෝග්‍රෑම් 5 25න් වැඩි කරොත් නැත්නම් 25 තරක් 5නේ කීය දෙන්නේ? 5 තරක් 25 25ව 5ක් කීයද? 25ව 5 හරි 5 තරක් 5 25න් 5 දැම්මම එකක් දෙකක් ඉතුරු වෙයි. 5 තරක් 2 10යි 2යි කීයද? 12යි නේ 125යි නේද? ඔව්. කිලෝග්‍රෑම් 5 25න් වැඩි කරාම කිලෝග්‍රෑම් 125යි අන්න. 5 තරක් 25 125යි කිලෝග්‍රෑම්. 125යි මෙතන ළමයි යන්න 16250යි ග්‍රෑම්. දැන් කොහොමද උත්තරේ ගන්නේ? දැන් ළමයි ග්‍රෑම් 1000ක් කියන්නේ කිලෝග්‍රෑම් එකයිනේ. ග්‍රෑම් 1000ක් කියන්නේ කිලෝග්‍රෑම් එකයි. මෙතන ළමයි ග්‍රෑම් 16250ක් තියෙනවා. ග්‍රෑම් 16250.
මෙතනින් මම ග්‍රෑම් 16000ක් මේ පැත්තට ගත්තොත් කිලෝග්‍රෑම් කීයක් වෙලාද එන්නේ කියන්න බලන්න. ග්‍රෑම් 16000ක් ගත්තොත් මේ පැත්තට කිලෝග්‍රෑම් කීයක් දාන්න පුළුවන්ද? ග්‍රෑම් 1000ක් කියන්නේ කිලෝග්‍රෑම් 1යි. ග්‍රෑම් 5000ක් කියන්නේ කිලෝග්‍රෑම් 5යි. ග්‍රෑම් 10000ක් කියන්නේ කිලෝග්‍රෑම් 10යි. නේ ග්‍රෑම් 15000ක් කියන්නේ කිලෝග්‍රෑම් 15යි. ග්‍රෑම් 16000ක් කියන්නේ කිලෝග්‍රෑම් සෙනුගී හරි 16ක් කියනවා. ඔව්. ළමයි මෙතනින් ගන්න 16000ක් ග්‍රෑම් 16000ක් ගත්තොත් 16000ක් ගත්තොත් 16250න් මේ පැත්තට ළමයි කීයක් එනවද? කිලෝග්‍රෑම් 16ක් එනවා. ග්‍රෑම් 16000ක් ගද්දී නේද කිලෝග්‍රෑම් 16ක් එනවා. දැන් මෙතන 125යි 16යි එකතු කරලා දාන්න කීයද කියලා 16250න් 16000ක් ගත්තාම තව 250යි ඉතුරු. ග්‍රෑම් පැත්තේ. ඒ 16000ක් ගත්තනේ මේ පැත්තට. 16250න් 16000ක් අයින් කරලා ගත්තාම තව 250යි ග්‍රෑම් පැත්තේ ඉතුරු. අර 16000 කිලෝග්‍රෑම් පැත්තට යද්දි කිලෝග්‍රෑම් 16ක් වෙලා යන්නේ. ඒ 16යි 125යි එකතු කරාම කීයද ඔක්කොම කිලෝග්‍රෑම් මෙතන. 125යි 16යි 100 නගලකෝ හරි 5යි 6යි 11න් එක දැන් එකක් ඉතුරුයි 1යි 2යි 1යි 4යි මෙතන 1 1යි 141යි නේ 125යි 16යි එකතු කරාම 141යි කිලෝග්‍රෑම් ග්‍රෑම් 250යි උත්තරේ. හරි. එතකොට ළමයි මේ ගානේ උත්තරේ කිලෝග්‍රෑම් 141යි ග්‍රෑම් 250යි උත්තරේ. බලන්න මේ ගාන තේරුණාද හැමෝටම හරිද බලන්න. ඉවරයිද? පුතාලා ඉවරද හැමෝම මේක තේරුණාද හරිද? දැන් හැමෝම ප්‍රශ්නාංක අපි දැන් මේ එකේ ගණන් කිහිපයක් හැදුවේ ප්‍රශ්නාංක දෙකට එන්න. ප්‍රශ්නාංක දෙක. ප්‍රශ්නාංක 2 හරි. වගන්ති ගානක් මේ තියෙන්නේ. ගාන කියවන්න. දිනකට සහල් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 750ක් අවශ්‍ය වන නිවසකට සතියක් සඳහා රැගෙන ආ යුතු සහල් ප්‍රමාණය කොපමණක්ද? එක දවසකට හාල් කොච්චරක් යනවද කන්න? එක දවසකට ඒ ගෙදර ඉන්න කට්ටියට යනවා හාල් කිලෝ 1යි ග්‍රෑම් 750 නේද? තේරුණාද? එක දවසකට නේ ඔයගොල්ලෝගේ ගෙදරත් එහෙමනේ නේ. එක දවසකට යන හාල් ප්‍රමාණය. පුතාලා කීයද? හාල් සහල් ප්‍රමාණය දවසකට ඒ ගෙදර කට්ටියට කෑම සඳහා කිලෝ 1යි ග්‍රෑම් 750ක් යනවා. හාල් කිලෝ 1කුයි තව ග්‍රෑම් 750කුයි. ඔය වගේ දවස් 7ක් කෑවොත් දවස් 7ක් කන්න සතියක් දින 7ක් කන්න මට කියන්න හාල් කොච්චරක් ඕන වෙනවද? ඉවර වෙන්නේද? ඉවර වෙන්නේ 8:45ට. 8:45. හරි. 9ට කාලක් තීදි තමයි පන්ති ඉවර වෙන්නේ. හොඳයි. මට කියන්න දවසකට කිලෝ 1යි ග්‍රෑම් 750 ගානේ දින 7ක් සතියක් කන්න ඔය වගේව 7ක් යනවනේ. 7ෙන් ගුණ කරා නම් හරි. කියන්න කිලෝග්‍රෑම් ග්‍රෑම් දිනකට හාල් කිලෝ 1යි ග්‍රෑම් 750ක් කනවනේ. ඒ වගේ දින 7කට සතියකට කොච්චරක්ද යන්නේ බලන්න 7ෙන් ගුණ කරන්න. රශ්මික කීයද? හරියට වැඩි කරන්න ඕනේ. වැරදි. හරියට වැඩි කරන්න අමාරු නෑ මේක වැඩි කරන්න පුළුවන්. හරියට ගුණ කරන්න වරද්දන්න එපා. කිලෝ 1යි 750 7ෙන් ගුණ කරන්න. කො උත්තර ගත්ත ළමයි දාන්න.
7න් ගුණ කරන්න ඉස්සෙල්ලා මේක කීයයි හිමල්ෂ කීයද කො අනිත් ළමයි උත්තර ගත්ත ළමයි දාන්න සමිත් කීයද උත්තරේ අමිත ඕ දාන්න ඉක්මනට හදලා ගන්න අභිෂේක් කීය හොඳයි හිමල්ෂ ඔව් ක්ලාස් එකට අලුතෙන් ආව නම් මේ කලින් ක්ලාස් වල රෙකෝඩින් ඉල්ල ගන්න ඕනේ මැසේජ් එකක් දාලා හරිද දැන් මේ පාඩම අපි ගිය සතියේ පටන් ගත්තේ සහ කලින් පාඩම් ඔක්කොගේම රෙකෝඩින් ගන්න පුළුවන් හරිනේ ඔය ටික බලලා සම්පූර්ණයෙන්ම පාඩම් ටික ඔක්කොම ඉගෙන ගන්න ඕනේ හොඳයි පුතාලා උත්තර ගත්ත ළමයි දාන්නකෝ කිලෝග්‍රෑම් කීයද එන්නේ අභිෂේක 12යි ග්‍රෑම් 250යිද අනිත් ළමයි කෝ සඳුනි හරි පරක්කුයි කෝ ඉතින් අනිත් ළමයි උත්තර අරන් ඔහේ බලන් ඉන්නව නැත්නම් තාම හැදුවේ නැද්ද උත්තර දාන්නකෝ ගත්ත ළමයි අමිත හරි හොඳයි දැන් ඉස්සෙල්ලාම ළමයි දැන් මේක වැඩි කරන්න එපා 7න් සතියක් කිව්වහම දින 7ක් කියලා මතක් වෙන්න ඕනේ හරි 4ක් බිඳුවයි 4ක් 5 35න් 5 දැම්මා 3ක් ඉතුරුයි 4ක් 7 49යි 3යි කීයද 49යි 3යි 52යි 52කින් මෙතන 2 දාලා ඉතුරු පහ මේ පැත්තට ගන්න 4ක් එක 7යි අර 5යි මට කියන්න 12යි ඉන්නේ ඒ කියන්නේ තමයි අපිට යනවා කිලෝ 12කුයි තව ග්‍රෑම් 250කුයි නේද ඔව් අපෙන් ඇහුවනම් මම අහනවා මාසයකට කොච්චරක් යයිද දැන් ගානේ ඇහුවනම් දිනකට හාල් කිලෝ එකයි ග්‍රෑම් 750ක් යනවා කියලා මාසයකට කොච්චරක් යයිද කියලා ඇහුවනම් කීයෙන්ද ගුණ කරන්න ඕනේ සතියකට ඇහුවනම් 7න් ගුණ කරානේ ඔව් මාසයකට හාල් කොච්චරක් යනවද කියලා ඇහුවනම් පුතාලා කීයෙන්ද ගුණ කරන්න ඕනේ කො කියන්නේ කීයෙන් මාසයකට දින කීයද මාසයකට අපි සාමාන්‍ය දැන් මාස වලට දින වෙනස් වෙනවානේ දින 30ක් තියෙන මාස තියෙනවා දින 31ක් තියෙන මාස තියෙනවා පෙබරවාරි මාසේ නම් දින 28යි අතික අවුරුද්දක් ආවොත් දින 29ක් වෙනවා හැබැයි ළමයි අපි මාසයක් කිව්වොත් දින කීයක් කියලාද ගන්න සාමාන්‍යයෙන් ගණන් වල මාසයක් කිව්වොත් ගානක දින කීයක් කියලාද ගන්නෙ දින 30ක් කියලා ගන්න ඈ මතක තියාගන්න කීයක්ද සාමාන්‍යයෙන් ගානක් හදද්දි මාසයකට යන ප්‍රමාණය ඇහුවොත් දින 30යි කියලා ගන්නෙ එතකොට 30න් තමයි වැඩි කරන්නේ හරි හොඳයි ප්‍රශ්නාංක 2 හරි හරිද හරි දැන් හැමෝම එන්න ප්‍රශ්නාංක 4ට පුතා ඉක්මන් කරන්න ප්‍රශ්නාංක 4 ඉතුරුවා ඔයගොල්ලෝ ගෙදරදී හෝම්වර්ක් වලට මම දෙනවා ඒක කරන්න ඕනේ මේ හදන ගණන් ටිකට අමතරව ඉතුරු ගණන් ටික ගෙදර වැඩ වලට මාක් කරගන්න හරිද ගණන් මම ගොඩක් අභ්‍යාස වල හදනවා ඉතුරු ටික හෝම්වර්ක් හරි 3 නෙමෙයි 4 වෙනි ගාන 4 වෙනි ගානකෝ ගෝණියක ස්කන්ධය ගෝණි ඔය අල්ල දාන ගෝණි හාල්නේ ගෝණි දැකලා තියෙන ගෝණි දැන් නම් ගෝණි නෙමෙයි ඉන්නේ දැන් ඉන්නේ අර කවරන් නේද ඔව් අර ගෝණි නූල් වලින් ඉස්සර ලුණු අල එහෙම ඔයගොල්ලෝ දැකලා තියෙනවද දන්නේ නැහැ දැනුත් පාවිච්චි කරනවා හරි ගෝණියක ස්කන්ධයේ ග්‍රෑම් 760ක් වේ නම් එකක් ගත්තේ නෑ නේද නම්බර්ස් ගත්තේ නැත්නම් ඔය නම්බර්ස් ගත්ත ළමයි නම්බර්ස් දා ගන්න ළමයි 5ක් 6ක් තමයි නම්බරේ අරන් තිබ්බේ අනිත් කට්ටිය නම්බර්ස් ඉල්ල ගන්න ඕනේ මැසේජ් එකක් දාලා WhatsApp වලින් මැසේජ් එකක් දාලා නම්බරේ ඉල්ල ගන්න හරි දැන් බලන්න ගෝණියක ස්කන්ධයේ ග්‍රෑම් 760ක් වේ එවැනි ගෝණි 4ක ගෝණියක ස්කන්ධයේ ග්‍රෑම් 760යි පුතා එවැනි ගෝණි 4ක් එවැනි ගෝණි 4ක සීනි කිලෝග්‍රෑම් 40 බැගින් පුරවා ඇත ළමයි මේ වගේ ගෝණි තියෙනවා ගෝණි කීයක්ද මේ වගේ ගෝණි 4ක් ඔන්න මෙන්න ළමයි ගෝණි 4 එක ගෝණියක ස්කන්ධයේ ග්‍රෑම් 760යි මේ එක ගෝණියක ස්කන්ධයේ ග්‍රෑම්
හිස් ගෝණියක් ගත්තොත් ඒකේ ස්කන්ධයේ ග්‍රෑම් 760යි. හරිනේ. එතන මේ ගෝණි හතරටම මොනවද පුරවන්නේ? පුතාලා සීනි පුරවනවා මේ ගෝණි හතරටම. කොච්චර ගානේද? ගෝණියකට සීනි කිලෝ කීයක් දානවද? සීනි කිලෝ 40යි. හැම ගෝණියකටම සීනි කිලෝ 40ක් දානවා. කියන එක තේරෙනවද? හැම ගෝණියකටම සීනි කිලෝ 40 බැගින් පුරවා ඇත. සීනි සමග ගෝණි හතරේ මුළු ස්කන්ධය අහනවා. මොකද්ද කරන්න ඕනේ? කොහොමද හදන්නේ? මට කියන්නකෝ සීනිත් එක්ක එක ගෝණියක ස්කන්ධ කීයද කියන්නකෝ. උදේ මේ එක ගෝණියක ස්කන්ධ කීයද? තරාදියක කියලා මැන්නොත් කීයක් පෙන්නයිද? සීනි පුරවපු මේ ගෝණිය තරාදියක් මත තිබ්බහම තරාදි නේද? අංකෙද? මොකද? නෑ මට මැසේජ් එකක් දාන්න. නම්බර්ස් ගන්න, වීඩියෝස් ගද්දි රෙකෝඩින් මෙන්න මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. WhatsApp වලින් නම්බරේ ලියා ගන්න මම දැන් හැමදාම කියනවා 077 90 45 702. හරි මොන හරි ගැටලු තියෙන ඒවා ඔය අංකස් නම්බර්ස් ගන්න විදිය, වීඩියෝස් රෙකෝඩින් ගන්න විදිය, හරි ටියුට් මොන හරි ඒවා ගන්න තියෙනවා නම් මේ නම්බර් එකට මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දෙන්න. හරිනේ? 077 90 45 702. ඉක්මනට ලියා ගන්න නම්බරේ. හරිද? 077 90 45 702. හරි? හොඳයි. ලියාගත්ත නේද? හරි. ටෙලිෆෝන් නම්බරේ ලියා ගන්න 077 90 45 702. ඔකට මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දාන්න. හරි. දැන් මම අහන්නේ ළමයි මේ එක ගෝණියක් සීනි පුරවලා තරාදියක තිබ්බහම කොච්චර ස්කන්ධයක් තියෙනවද? සීනි වල ස්කන්ධ කිලෝ 40යි, ගෝණියේ ස්කන්ධේ ග්‍රෑම් 760යි. තරාදියේ පෙන්වන්නේ කීයද? එතකොට ඈ ස්කන්ධේ ඔව් හොඳයි. කිලෝ 40යි කිලෝ 40යි ග්‍රෑම් 760යි. නේද? තේරුණාද හැමෝටම? කිලෝ 40යි මේ ගෝණියේ මේ ස්කන්ධය 760යි ග්‍රෑම්. ඔය වගේ දැන් මේ හතරම ගත්තොත් මුළු ස්කන්ධය කීයක් වෙයිද? මොකද්ද කරන්න ඕනේ? කිලෝග්‍රෑම් 40යි ග්‍රෑම් 760 නේ. කිලෝ 40යි ග්‍රෑම් 760 ඒවා හතරක්. මේක ළමයි ඔව් හොඳයි අභිෂේක කීයෙන් වැඩි කරන්නේ? 4න් ගුණ කරා නම් හරි. නේද? හරි මම මේක මෙහෙම ලියා ගන්නම් කිලෝග්‍රෑම් ග්‍රෑම් උඹලා ගන්න. කිලෝග්‍රෑම් ග්‍රෑම්. එක ගෝණියක එතකොට සීනිත් එක්ක ස්කන්ධ එන්නේ කිලෝ 40යි ග්‍රෑම් 760යි නේද? ග්‍රෑම් 760යි. ඔය වගේ හතරක්නේ. 4න් ගුණ කරන්නේ. 4න් ගුණ කරමු. ටක් ගාලා. 4 වරක් බිංදුව බිංදුවයි. 4 වරක් 6 24න් 4 දැම්ම දෙකක් ඉතුරුයි. 7 වරක් මේ 4 වරක් 7 28යි. 4 ඒවා 7ක් 28යි 2යි 30යි නේ. බිංදුව දැම්ම 3ක් ඉතුරුයි. ඒ තුන මේ පැත්තට ගන්න. 4 වරක් බිංදුව බිංදුවයි අර 3යි 3යි. 4 වරක් 4 16යි. කීය දෙන්නේ? ඈ? කොයි වැරදිනේ හදලා තියෙනවා ළමයි ගොඩක් අය. ළමයි එක්කෙනයි දෙන්නයි තුන් දෙනයි හරි. අනිත් කට්ටිය කෝ? මෙනි වැඩි කරගන්න බෑ තාම. දැන් ගණන් ගොඩක් හැදුවා. කිලෝග්‍රෑම් 40යි ග්‍රෑම් 760 හතරෙන් වැඩි කරගන්න බෑ දැන් ගොඩක් අයට. මොකද ඒ? හරියට වැඩි කරනවා. වරද්දන්න නැතුව උමනාවෙන්. හරිද? මම කියන්නේ මෙතන දැන් එක ගෝණියක සීනිත් එක්ක ස්කන්ධය කිලෝ 40යි ග්‍රෑම් 760යි නේ. නේද? ඒ වගේව හතරක මුළු ස්කන්ධය. ඒතකොට හතරෙන් ගුණ කරන්න ඕනේ. 4 වරක් බිංදුව බිංදුවයි 4 වරක් 6 24යි. 4 දැම්ම දෙකක් ඉතුරුයි. 4 වරක් 7 28යි. මේ දෙකයි 30යි. 30න් බිංදුව දැම්ම ඉතුරු තුන මෙහාට ආවා. 4 වරක් බිංදුව බිංදුවයි අර 3යි 3යි. 3 දාන්න අන්තිමට 4 වරක් 4 16යි. කීය දෙන්නේ? ඈ? උත්තරේ ඔව් කිලෝ 163යි ග්‍රෑම් 40යි නේ. තනියම හදුවා ළමයි කෝ? තුන් දෙනයි මම දැක්කේ හදලා තියෙනවා හරියට. අනිත් කට්ටිය වැරදි උත්තර. වරද්දන්න බෑ. හරි උත්තරේ ලියන්න කීයද? කිලෝ 163යි. උත්තරේ කිලෝ 163යි. කිලෝග්‍රෑම් 163යි ග්‍රෑම් 40යි. ග්‍රෑම් 40යි.
හරිද ඒක? හරි ඇති. ප්‍රශ්නාංක 5 තනියම කරන්න ඕනේ ගෙදරදී. දැන් අපි එන්න හදන්නේ ළමයි. ගුණ කරලා වැරදුනා. ආයි වරද්දන්න එපා. හරි. දැන් අපි ළමයි මේකේ එන්න හදන්නේ ස්කන්ධයක් පූර්ණ සංඛ්‍යාවකින් බෙදීමද. ස්කන්ධයක් පූර්ණ සංඛ්‍යාවකින් බෙදීම. හරි. ඉවරද මේ ටික ඉක්මන් කරන්න. අනුමාත්‍රිකාව දාන්න. ස්කන්ධයක් පූර්ණ සංඛ්‍යාවකින් බෙදීම. ස්කන්ධයක් පූර්ණ සංඛ්‍යාවකින් බෙදීම. අනුමාත්‍රිකාව දාන්න. ස්කන්ධයක් පූර්ණ සංඛ්‍යාවකින් බෙදීම. ඉක්මන් කරන්න. හොඳයි. හරි. දැන් අපි ළමයි බෙදන ගණන් කීපයක් හදන්නයි හදන්නේ. හැමෝම එන්න 13.5 අභ්‍යාසය. පුතාලා 13.5 අභ්‍යාසය කියලා දාන්න. ටියුට් එකෙත් තියෙනවා අච්ච පොතෙත් තියෙනවා ඉක්මන් කරන්න. 13.5 අභ්‍යාසය. හරිද? ධාතුනේ 5. හොඳයි. ප්‍රශ්නාංක 1. දැන් බෙදන ගණන් හදන්නයි හදන්නේ. දැන් හොඳට අහගන්න. මම ගානක් දෙකක් ඉස්සෙල්ලා හදලා පෙන්නන්නම්. දහතුනේ පහ අභ්‍යාසය 1. හරි. සුළු කරන්න එතන බෙදන්න තියෙන්නේ. පළවෙනි එක බලන්න. ප්‍රශ්නාංක 1 1. හරිනේ. හොඳයි. ඒක තමයි දැන් තියෙන්නේ මුලින්ම ග්‍රෑම් 8යි මිලිග්‍රෑම් 160. බෙදන්න ඕනේ 8ෙන්. නේද? 8ෙන් බෙදන්නයි තියෙන්නේ. ඉක්මන් කරන්න. නේ? ඔව්. ප්‍රමිලක්කන් එක ග්‍රෑම් 8යි මිලිග්‍රෑම් 160 8ෙන් බෙදන්න ඕනේ. දැන් ඉස්සෙල්ලාම ළමයි මෙහෙම අපි දීර්ඝ බෙදීම තමයි දාන්නේ. හොඳට අහගන්න ඈ. හරිද? උඩින්ම දාගන්න ග්‍රෑම් මිලිග්‍රෑම් කියලා. බලාගන්න. දාලා දාන්න දීර්ඝ බෙදීම. බෙදද්දි දීර්ඝ බෙදීම දාන්න ඕනේ නේ. හරි. දැන් මේක ළමයි තියෙන්නේ එතකොට ග්‍රෑම් 8යි මිලිග්‍රෑම් 160. ග්‍රෑම් 8යි මිලිග්‍රෑම් 160 කියන මේ ස්කන්ධය බෙදන්න ඕනේ කීයෙන්ද? 8ෙන් 8ෙන්. බෙදන්න තියෙන්නේ 8ෙන්. නේද? මතකයි දීර්ඝ බෙදීම. දීර්ඝ බෙදීම දාගන්න ග්‍රෑම් මිලිග්‍රෑම්. ග්‍රෑම් 8යි මිලිග්‍රෑම් 160 බෙදන්න තියෙන්නේ 8ෙන්. කොහොම ලියා ගන්න ඉස්සෙල්ලාම ගාන ලියලා. හරි. දැන් බෙදමු. හරිද? ලියාගත්තද? හරි. හොඳයි ලියන්න බෙදන්න. හරි. 8ට 8 ඒවා කීයද? දීර්ඝ බෙදීම දාලා බෙදන්න තියෙන්නේ. 8ට 8 ඒවා 1යි. 8 8ෙන් බෙදුවාම 1යි නේ. ග්‍රෑම් 8 8ෙන් බෙදුවාම ග්‍රෑම් 1යි නේ. හරි. ඊට පස්සේ 1 වරක් 8 8යි. 8ෙන් 8ක් ගියාම ඉතුරු වෙනවද ග්‍රෑම්? කීයක්වත් නැහැ. ඉතුරු නැහැ. බිඳුවයි. හරි. දැන් ඊට පස්සේ ළමයි අපි මොකද්ද කරන්න ඕනේ? ඔව්. ඊට පස්සේ ළමයි දැන් ග්‍රෑම් 8 8ෙන් බෙදුවාම හරි. ග්‍රෑම් 1යි. දැන් මිලිග්‍රෑම් 160ත් 8ෙන් බෙදන්න ඕනේ. නේ? මිලිග්‍රෑම් 160 8ෙන් බෙදන්න ඕනේ. හරිද?
හොඳයි. ඊට පස්සේ ඕනනම් ඔයගොල්ලන්ට දැන් මිලිග්‍රෑම් පැත්තේ ගන්න වෙනවා 1 15ට ගන්න. 1ට 8 ඒවා නැහැනේ. 1ට 8 ඒවා නැහැ. නේද? 1ට 8 ඒවා නැහැ. එතකොට මට කියන්න කීයද එන්නේ? 8 ඒවා බිඳුවයි 8 වරක් බිඳුව බිඳුවයි. ඉතුරු වෙනවා 1ක්. ඔව්. ඊට පස්සේ ආයි ගන්න 6 ඉලක්කම 15ට. ගත්තද? දැන් මෙතන ළමයි 16ක් තියෙනවා නේ. ඔව් 16ක් තියෙනවා. 16ට 8 ඒවා 2යි. දෙවරක් 8 16යි. 16න් 16ක් අඩු කරාම ඉතුරු නැහැ. ඊට පස්සේ ඊළඟ ඉලක්කමත් ගන්න 15ට කීයද? බිඳුවනේ. ඔව් එතන මෙතන බිඳුවයි බිඳුවට 8 ඒවා නැහැ. බිඳුවට 8 ඒවා බිඳුවයි බිඳුව වරක් 8 බිඳුවයි බිඳුවෙන් බිඳුවක් බිඳුවයි. එහෙනම් ළමයි හොඳයි උත්තරය අරන් තිබ්බා. හිමාංශ හරි. කීයද එන්නේ එතකොට? ග්‍රෑම් 8යි මිලිග්‍රෑම් 160 8ෙන් බෙදුවාම එන්නේ උත්තරේ නේ ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 20යි. ඉතින් ග්‍රෑම් 8 8ෙන් බෙදුවාම ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 160 8ෙන් බෙදුවාම මිලිග්‍රෑම් 20යි. හරි උත්තරේ කීයද? ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 20යි. හරිනේ? හොඳයි. ඊට පස්සේ රෝම ඉලක්කම් 2. රෝම ඉලක්කම් 2 ග්‍රෑම් මිලිග්‍රෑම් කියලා ලියලා දීර්ඝ බෙදීම දාන්න. ඒකේ තියෙන ළමයි ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 575. බෙදන්න ඕනි කීයෙන්ද? 3ෙන්. ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 575 සමාන කොටස් 3කට බෙදුවොත් එක කොටසක අගය තමයි මෙතනින් එන්නේ නේ. මෙන්න මේ ස්කන්ධය 8කට බෙදුවොත් සමාන කොටස් එක කොටසක ස්කන්ධ තමයි මේ එන්නේ. ඔව් දැන් මේක ළමයි බැලුවාම ඕගොල්ලන්ට පේනවා ග්‍රෑම් 1ට 3 ඒව නෑනේ. එක 3ෙන් බෙදෙන්නේ නෑනේ නේ. ඔව් එකට 3 ඒව නෑ. කෙලින්ම බිඳුවයි මෙතන. ග්‍රෑම් 1 3ෙන් බෙදුවොත් බිඳුවයිනේ. එකට 3 ඒව නෑ. බිඳුව වරක් 3 බිඳුවයි. එකෙන් බිඳුවක් අඩු කරාම ඉතිරි 1යි අන්න. ඉතිරි 1යි. ඔව්. දැන් ඔතන ළමයි පොඩ්ඩක් බලා ගන්න මෙහෙම වැඩක් කරන්න වෙනවා දැන්. ඔව් ඊට පස්සේ දැන් ඊළඟ ඉලක්කම ගත්තොත් එන්නේ මිලිග්‍රෑම් පැත්තේ ස්කන්ධයක් නෙන්නේ. ඒක නිසා ළමයි අපි මෙන්න මේ ග්‍රෑම් 1 අපි මිලිග්‍රෑම් පැත්තට අරන් යනවා. හොඳට බලා ගන්න. මේ ග්‍රෑම් 1 මිලිග්‍රෑම් පැත්තට ගියොත් මට කියන්න ග්‍රෑම් 1ක් මිලිග්‍රෑම් පැත්තට යද්දී මිලිග්‍රෑම් කීයක් වෙලාද යන්නේ? 1000ක් වෙලා යන්නේ. ඔව්. දැන් මේක පොඩ්ඩක් බෙදලා මෙන්න මේ ක්‍රමේ පාවිච්චි කරන්න. මෙතන ඉතුරු වෙච්ච ග්‍රෑම් 1 දාගන්න මිලිග්‍රෑම් පැත්තට. 1000ක් වෙලා නෙන්නේ. ග්‍රෑම් 1ක් මිලිග්‍රෑම් පැත්තට යද්දී 1000යි. තව මෙතන මිලිග්‍රෑම් 575ක් තියෙනවා. මට කියන්න ඔක්කොම මෙතන දැන් මිලිග්‍රෑම් 1575ක් තියෙනවා. ඒක තේරෙනවද? මේ ඉතුරු ග්‍රෑම් එකත් මේ පැත්තට දාගන්න මිලිග්‍රෑම් කරලා 1000යි. අර තියෙන 575යි 1575යි. දැන් කරන්න තියෙන්නේ ඔන්න ඔය මිලිග්‍රෑම් 1575. මිලිග්‍රෑම් 1575 දැන් 3ෙන් බෙදාගෙන යත්තා නම් හරි. හරි. දැන් මිලිග්‍රෑම් 1575 3ෙන් බෙදමු. හොඳයි. එකට 3 ඒවා නැහැ. කෙලින්ම බලන්න ළමයි 15ට. 15ට 3 ඒවා 5යි. 5 අරක් 3 කෙලින්ම 15යි. 15න් 15ක් බිඳුවයි. 7 ගන්න 15ට නේද? 7ට 3 ඒවා 2යි. දෙවරක් 3 6යි. 7න් 6ක් අඩු කරාම ඉතිරි 1යි. ඊළඟ ඉලක්කම 5 ගන්න 15ට 1යි 5යි 15යි. 15ට 3 ඒවා 5යි. 5 වරක් 3 15යි. හරියටම බෙදෙනවා ඉතිරි 2යි. එහෙනම් ළමයි උත්තරේ කීයද? ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 575 3කට බෙදුවාම එන්නේ 525යි. දැන් මේක ළමයි මෙහෙමත් හිතන්න පුළුවන් නේ. දැන් ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 575යි කියන්නේ ළමයි ඔක්කොම ගත්තොත් මෙතන මිලිග්‍රෑම් 1575ක් තියෙනවා. ග්‍රෑම් එකක් කියන්නේ මිලිග්‍රෑම් 1000ක් නේ. තව මිලිග්‍රෑම් 525කුත් තියෙනවා. නේ? ඒ කියන්නේ තමයි මෙතන ඔක්කොම තියෙන්නේ මිලිග්‍රෑම් 1525. ඕක තුනෙන් බෙදුවා නම් ඒත් උත්තරේ හරි. කීයද උත්තරේ? ග්‍රෑම් නම් නෑ බිඳුවයි මිලිග්‍රෑම් 525යි උත්තරේ. හරි. එහෙම අරන් හදන්නත් පුළුවන්. මේක තුනෙන් බෙදුවා නම් ඒත් හරිනේ. ගෙලින්ම මිලිග්‍රෑම් 1525
3න් බෙදුවා නම් ඒත් එනවා උත්තරේ මිලිග්‍රෑම් කීයද 525යි කියලා. හරි. ඉවරද ඒක? හරිද? හරි. ඊට පස්සේ ළමයි අපි එනවා හරි නේද? ඔව්. අපි එමු රෝම ඉලක්කම් 5ට. රෝම ඉලක්කම් 5. රෝම ඉලක්කම් 5. හරි ග්‍රෑම් මිලිග්‍රෑම්. දීර්ඝ වේදීම දා ගන්න රෝම ඉලක්කම් 5. ඒකේ ළමයි තියෙන්නේ ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 400. බෙදන්න ඕනේ කීයෙන්ද? 4ෙන් නේද? 4ෙන් ග්‍රෑම් 10යි රෝම ඉලක්කම් 5. ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 400ක ස්කන්ධය 4ෙන් බෙදන්න ඕනේ. එතකොට එලින්ම දැන් 1ට 4 ඒව නෑනේ. 10ට බලන්න ග්‍රෑම් 10ට 4 ඒව 2යි. ඔන්න බලන්න ග්‍රෑම් 4ට 10 ඒව 2යි. 4 වරක් 2 8යි. මෙතන ළමයි 10න් 8ක් අඩු කරාම ඉතිරි වෙනවා ග්‍රෑම් 2ක්. ග්‍රෑම් 2ක් ඉතිරි වෙනවා. හරිනේ. ඒ ඉතිරි වෙච්ච ග්‍රෑම් 2 ළමයි මේ පැත්තට ගත්තනම් හරි මිලිග්‍රෑම් කරලා. දැන් මේ පැත්තේ තියෙන මිලිග්‍රෑම් නේ. ඊට පස්සේ මිලිග්‍රෑම් ස්කන්ධයක් නේ බෙදන්න ඕනේ 4න්. එතකොට මේ ඉතුරු වෙච්ච ග්‍රෑම් 2 මේ පැත්තට ගන්න මිලිග්‍රෑම් කරලා ගද්දි 2000ක් වෙලා නේද එන්නේ. ග්‍රෑම් 2ක් මිලිග්‍රෑම් පැත්තට යනවා කියන්නේ ග්‍රෑම් 2යි කියන්නේ මිලිග්‍රෑම් වලින් 2000යි. ග්‍රෑම් 2 මිලිග්‍රෑම් පැත්තටදී 2000යි. ඒ 2000යි මෙතන තියෙන 400යි. ඒකත් ගන්න එපේ. ඔක්කොම 2400ක් එනවා. දැන් ඔය 2400 මිලිග්‍රෑම් 4ෙන් බෙදුවා නම් හරි. ඒතර කෙලින්ම මෙතන 2ට 4 ඒවා නෑ 24ට බලන්න. 24ට 4 ඒවා කීයද? 6යි නේ. 6 වරක් 4 24යි. මෙතන 24න් 24ක් බිඳුවයි ඊළඟ ඉලක්කම ගන්න බිඳුව 15ට බිඳුවට 4 ඒවා බිඳුවයි. බිඳුව වරක් 4 බිඳුවයි ආයි ඉතුරු වෙන්නේ බිඳුවයි අඩු කරාම බිඳුවෙන් බිඳුවක් ඊළඟ ඉලක්කම බිඳුව ගන්න 15ට බිඳුවට 4 ඒවා බිඳුවයි. හරි බිඳුව වරක් 4 බිඳුවයි බිඳුවෙන් බිඳුවක් බිඳුවයි. එහෙනම් ළමයි උත්තරේ කීයද එන්නේ? ඈ උත්තරේ ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 600යි. මම කියන්නේ මේ ගණන් තුන තේරුම් ගන්න පුළුවන්ද බෙදීම? හැමෝටම බලන්න තේරුණාද ළමයි? ඒ ගණන් තුන හරි. ඉතුරුව තනියම හදන්න හෝම්වර්ක් වලට මාර්ක් කරගන්න. හරි. ඊළඟට මම දැන් එන්න හදන්නේ ළමයි ප්‍රශ්නාංක 2ට. ප්‍රශ්නාංක 2. ඒකත් ළමයි මේ වගේම තමයි ඒකේ තියෙන්නේ කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් ස්කන්ධ බෙදන්න තියෙන්නේ. ග්‍රෑම් මිලිග්‍රෑම් ස්කන්ධ බෙදුවා වගේම තමයි. හරිනේ. ගැටලුවක් වෙන්න විදියක් නැහැ. හරි මම එකක් කරලා පෙන්නන්නම් ප්‍රශ්නාංක 2 රෝම ඉලක්කම් 3 වෙනි ගාන. එකක් කරලා පෙන්නන්නම් ප්‍රශ්නාංක 2 රෝම ඉලක්කම් 3 විතරක් හදලා පෙන්නන්නම්. ඊටු ඔයගොල්ලෝ තනියම කරන්න. ඒකේ ළමයි තියෙන්නේ කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් ස්කන්ධ බෙදන්න තියෙන්නේ නේ. කිලෝග්‍රෑම් සහ අර වගේම තමයි ඉතින් වෙනසක් නේ. කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් වලින් දීපු ස්කන්ධ බෙදන්න තියෙන්නේ රෝම ඉලක්කම් 3. කිලෝග්‍රෑම් 8යි ග්‍රෑම් 350. නේද? කිලෝග්‍රෑම් 8යි ග්‍රෑම් 350 බෙදන්න ඕනේ 5න්. හරි බලන්න. ඔකයි ගන්නනේ. ප්‍රශ්නාංක 2 රෝම ඉලක්කම් 3. කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් වලින් දී ඇති ස්කන්ධ බෙදන්න ඕනේ මේ පූර්ණ සංඛ්‍යා වලින්. හරිනේ? හරි. බෙදුම් බලන්න. ටක් දාලා. අතන කිලෝග්‍රෑම් වලට 5න් බෙදුවොත් ළමයි 8ට 5 ඒව එකයි නේ. 8ට 5 ඒව එකයි. ඔව්. 1 වරක් 5 5යි. 8න් 5ක් අඩු කරාම ඉතිරි 3යි අන්න. කිලෝ 3ක් ඉතුරු වෙනවා. දැන් ඊට පස්සේ ළමයි අපිට ඉතුරු වෙන්නේ ආයි ග්‍රෑම් 350 මෙහෙන් බෙදන්න තියෙන්නේ. එතකොට මේ ඉතුරු කිලෝ 3 මේ පැත්තට ගන්න ඕනේ. ග්‍රෑම් පැත්තට. ඉතුරු කිලෝ 3 ග්‍රෑම් පැත්තට එද්දී කිලෝ 3ක් කියන්නේ ග්‍රෑම් කීයක්ද? උදා කිලෝග්‍රෑම් 3ක් කියන්නේ ග්‍රෑම් කොච්චරක්ද?
කිලෝ 1ක් කියන්නේ ග්‍රෑම් 1000යි, කිලෝ 2ක් කියන්නේ ග්‍රෑම් 2000යි, කිලෝ 3ක් කියන්නේ ග්‍රෑම් 3000ක් වෙනවා. ඕ මේ පැත්තට ළමයි ග්‍රෑම් පැත්තට එද්දි කිලෝ 3000ක් වෙලා ඉන්නේ. ඒ 3000යි මේ 350යි ඔක්කොම කීයද? 3350යි. නේද? මේ ආපු ග්‍රෑම් 3000යි මේ 350යි මෙතන දැන් ඔක්කොම 3350ක් තියෙනවා. පහෙන් බෙදන්න. හරි බෙදමු දැන්. හරි. 3ට 5 ඒවා නෑ 33ට. 33ට 5 ඒවා 6යි නේ. හරි. පුතා සතිය බෙදුවද? හරිද? තනියම ටක් ගාලා බෙදන්න උත්තරේ ගන්න. මම ටිකක් කරා ගානේ. දැන් අර 3350 ග්‍රෑම් පහෙන් බෙදලා උත්තරේ ගත්තා නම් හරි එතන කීයක් එනවද ග්‍රෑම්? බෙදන්න ඉක්මනට ඉතල කිලෝ 8ට 5 ඒවා 1යි 8 පහෙන් බෙදුවාම 1යි එක් වරක් 5 5යි ඉතුරු 8න් 5ක් 3යි. කිලෝ 3ක් ඉතුරු. ඒක එහා පැත්තට අරන් යද්දි ග්‍රෑම් පැත්තට එද්දි කිලෝ 3 3000ක් වෙනවා. ඒ 3000යි මේ 350යි 3350යි. තේරුම් ගන්න බෙදෙන විදිය. ආයිටස් දැන් මෙතන 3ට 5 ඒවා නෑ 33ට 5 ඒවා කීයද? 33ට 5 ඒවා 6යි නේ. 6 වරක් 5 30යි. 33න් 30ක් අඩු කරාම 3යි. ඊළඟ ඉලක්කම 5 ගන්න 15ට. 5ක් ඉතුරු මේ ඊළඟ ඉලක්කම 5 ගන්න 15ට. හරි. 35ට 5 ඒවා හරියටම 7යි. 7 වරක් 5 35යි නේ. මෙතන 35න් 35ක් ඉතුරු නෑ බිඳුවයි. ඊළඟ ඉලක්කම බිඳුව ගන්න 15ට. බිඳුවට පස්සර බිඳුවයි බිඳුවරක් 5 බිඳුවයි බිඳුවෙන් බිඳුවක් බිඳුවයි. උත්තරේ උඩ ගියදාවේ කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් හොඳයි 670යි. හරි නේද? කිලෝ 8යි ග්‍රෑම් 350 පහෙන් බෙදුවාම එන්නේ උත්තරේ කිලෝ 1යි ග්‍රෑම් 670යි. හරි. හරි. ඒතර බෙදෙන ගණන් වල අපි තව පොඩි ගාණක් ඕනනම් හදමු. ඒ ටික හරියට ඉක්මන් කරන්න. හරිනේ? හරි. ඔව් ඊට පස්සේ ළමයි අපි හදමු ප්‍රශ්නාංක 3. ඉතුරුව හෝම්වර්ක් වලට මාක් කරගන්න. දැන් ප්‍රශ්නාංක 3 වෙන්නේ. ප්‍රශ්නාංක 3. ප්‍රශ්නාංක 3. ඉක්මනට ගාන කියවලා හදන්න. හරි එන්න ගාන කියවන්න. පොහොර කිලෝග්‍රෑම් 4කින් කිලෝ 1.6ක් පොහොර කිලෝ 4ක පැකට් එකකින් කිලෝ 1.6ක් කියන්නේ පුතාලා කොච්චරක්ද? පොහොර කිලෝ 4ක් කියන්නේ ග්‍රෑම් කොච්චරක්ද කියන්නකෝ. කිලෝ 4ක් කියන්නේ ග්‍රෑම් වලින් කොච්චරක්ද? කොටක් ගාලා. කිලෝ 4ක් කියන්නේ ග්‍රෑම් කොච්චරක්ද? හඳුනි කිලෝ 4ක් කියන්නේ ග්‍රෑම් කොච්චරක්ද?
කිලෝග්‍රෑම් 4ක් කියන්නේ ග්‍රෑම් වලින් කොච්චරක්ද? ඈ ඔව් 4000ක් සමිත් හරි. මතකයි නේද? ඒවා මතක වෙන්න බෑ. ඈ? ඔව් හරි. එතකොට ළමයි දැන් කිලෝ 4ක පොහොර ප්‍රමාණයක් තියෙනවා. ග්‍රෑම් ඒ කියන්නේ 4000. ග්‍රෑම් වලින් නම්. ඕකෙන් ළමයි කිලෝ පොහොර කිලෝ 4කින් කිලෝ 1.6ක් කියන්නේ ග්‍රෑම් කොච්චරක්ද? කිලෝ 1.6ක් කියන්නේ ග්‍රෑම් කොච්චරක්ද? කිලෝ ග්‍රෑම් කරද්දි 1000න් ගුණ කරන්න ඕනේ. නේද? මම ඊ සතිය කරානේ. ඔව්. හරි. අහගන්නකො කිලෝ 4කින් කිලෝ 1.6ක් පොල් පැලයක් සඳහා යොදන ලදී. පොහොර. පොහොර කිලෝ 4ක පැකට් එකක් ගෙනල්ලා ඒකෙන් කොච්චරක්ද? කිලෝ ඔක්කොම නෙමෙයි කිලෝ 1.6ක ප්‍රමාණයක් පොල් පැලයකට දැම්මලු. ඉතිරිය දොඩම් පැල 8කට සමානව යෙදුවේ නම් ඉතිරි වෙච්ච පොහොර ප්‍රමාණය සමානව අපි 8කට බෙදලා නේ දොඩම් පැල 8කට දාගෙන යනවා. එක් දොඩම් පැලයකට දාපු පොහොර ප්‍රමාණය ග්‍රෑම් වලින් අහනවා. දැන් ඒක තේරෙනවද ගානේ කියන දේ? ළමයි ඔන්න පොහොර පැකට් එකක් ගේනවා කඩේට ගිහිල්ලා මේ පොහොර පැකට් එකේ ළමයි ගහලා තිනවා කිලෝ 4ක පොහොර ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ ළමයි ග්‍රෑම් වලින් නම් කීයද? කිලෝ 4ක් කියන්නේ ග්‍රෑම් 4000ක් තිනවා මේකේ පොහොර ස්කන්ධය. ඕකෙන් ළමයි පොල් පැලයක් ඔන්න දිනනවා. හරිද? පොල් පැලයක් මෙන්න. හරි මේ පොල් පැලේ ඔහම හිටවලා දිනනවා. දැන් මේකට ළමයි මේ පැකට් එකෙන් අපි දානවලු කොච්චරක්ද? පොල් පැලේට ළමයි දාන්නේ කොච්චරක්ද? කිලෝ 1කුයි තව 0.6ක්. කිලෝ 1.6යි කියන්නේ ග්‍රෑම් කොච්චරක්ද? කිලෝ 1.6 ග්‍රෑම් කරද්දි 1000න් ගුණ කරන්න ඕනේ නේද? කිලෝග්‍රෑම් කරද්දි කිලෝග්‍රෑම් ග්‍රෑම් කරද්දි 1000න් 4 1000න් ගුණ කරාම 4000යි. 1.6 1000න් ගුණ කරාම ඕගොල්ලෝ දන්නවා දශම තිත 1000න් ගුණ කරද්දි 3 පාරක් දකුණට පයින්නවා මතකයි නේද? දශම තිත 3 පාරක් 1යි 2යි 3යි. මෙන්න මෙතෙන්ට පයින්නවා. එතකොට මේවට බිංදු දාන්න. එතකොට ළමයි මට කියන්න කීයද? 1600යි ග්‍රෑම්. ඒ කියන්නේ ග්‍රෑම් 4000න් ග්‍රෑම් 1600ක ප්‍රමාණයක් පොල් පැලයට තමයි දාලා තියෙන්නේ. නේ? ග්‍රෑම් 4000ක පොහොර පැකට් එකෙන් ග්‍රෑම් 1600ක් පොල් පැලයට දැම්මහම තව පොහොර පැකට් එකේ කොච්චරක් පොහොර ඉතුරුද? ටගාලා කියන්න. 4000න් 1600 අඩු කරන්න නේ. ඒතකොට ඉතිරි පොහොර ප්‍රමාණය පැකට් එකේ දැන් පොල් පැලයට දැම්මට පස්සේ ඉතිරි පොහොර ප්‍රමාණය ඉතිරි පොහොර ප්‍රමාණය ගද්දී ග්‍රෑම් 4000න් මේ පොල් පැලයට දාපු ග්‍රෑම් 1600 අඩු කරන්න කීයක්ද ඉතිරි? හොඳයි 2400යි. හරි. හරි බිඳුවෙන් බිඳුවක් බිඳුවයි බිඳුවෙන් බිඳුවක් බිඳුවයි බිඳුවෙන් 6ක් අඩු කරන්න බෑ. එහා පැත්තෙන් එකක් මෙහාට ඉල්ල ගද්දි 10ක් වෙලා එනවා. ඒතර මේ පැත්තේ 4න් එකක් ගත්තාම ඉතුරු 3යි නේ. මෙතන 10න් 6ක් අඩු කරාම 4යි. මෙතන ඉතිරි 3න් එකක් අඩු කරාම 2යි. එහෙනම් ළමයි පොහොර පැකට් එකේ තව පොහොර 2400ක් ග්‍රෑම් වලින් ඉතුරු වෙලා තියෙනවා. ඒ ඉතුරු පොහොර ටික දානවා කියනවා සමානව දොඩම් පැල 8කට. මේ ඉතිරි පොහොර ප්‍රමාණය සමානව බෙදලා දොඩම් පැල 8කට දාගෙන යනවා. අපෙන් අහනවා එක දොඩම් පැලයකට එතකොට කොච්චර පොහොර ප්‍රමාණයක් වැටෙයිද? මොකද කරන්න ඕනේ? 2400 කීයෙන් බෙදන්න ඕනේද? හොඳයි පුතා 8න් හරි. ආයෙත් ළමයි අපි උත්තරේ ගන්න. මොකද කරන්න ඕනේ? එක දොඩම් පැලයකට දාපු පොහොර ප්‍රමාණය හොයාගන්න. ග්‍රෑම් 2400ක පොහොර ප්‍රමාණය බෙදන්න 8න් කීයද එන්නේ එතකොට? දෙකට 8 ඒව නෑ 24ට බලන්න 8 ඒව 3යි 8 වරක් 3 24යි 24න් 24ක් අඩු කරාම බිඳුවයි ඊළඟ ඉලක්කම පහළට ගත්තා බිඳුව බිඳුවට 8 ඒව බිඳුවයි බිඳුව වරක් 8 බිඳුවයි බිඳුවෙන් බිඳුවක් බිඳුවයි ඊළඟ ඉලක්කමක් ගන්න පහළට බිඳුව බිඳුවට 8 ඒව බිඳුවයි බිඳුව වරක් 8 බිඳුවයි බිඳුවෙන් බිඳුවක් බිඳුවයි කීයද එන්නේ? ඔව් පුතා 300යි ග්‍රෑම්. එහෙනම් ළමයි එක දොඩම් පැලයකට ග්‍රෑම්
300ක් තමයි දාලා තියෙන්නේ. ඉක්මනට හදන්න නැහැ. මම පුළුවන් වෙන්න ඕනේ. ඉතිරි පොහොර ප්‍රමාණය 2400 පැල 8කට සමසේ දාන හින්දා 8ෙන් බෙදන්න. එතකොට එක පැලයකට 300යි එන්නේ උත්තරේ ග්‍රෑම්. හරිද? ඉවරයිද? හොඳයි. හරි. ඊට පස්සේ තමයි අපිට අලුත් පාඩම පටන් ගන්නයි හදන්නේ. ඊට කලින් තව පොඩි චුට්ටක් තියෙනවා මේ ස්කන්ධ නිමාණය. හරි ඒකත් පොඩ්ඩක් අපි කතා කරලා ඊළඟ පාඩම පටන් ගමු. ඉක්මන් කරන්න. ඊට පස්සේ තියෙන්නේ මේ සරල වේගීය තල රූප පොඩි පාඩමක් 14 පාඩම. හරි දැන් ළමයි දාන්න මේ ඉවරයි නේද? ස්කන්ධ නිමාණය. ස්කන්ධ නිමාණය කිරීම. ස්කන්ධ නිමාණය කිරීම. ඔක ඉතුරු අර ගණන් හෝම්වර්ක් වලට මාර්ක් කරගන්න. ස්කන්ධයේ නිමාණය කිරීම. ස්කන්ධ නිමාණය කිරීම. ස්කන්ධ නිමාණය කිරීම. හොඳයි. හරි. දැන් මොකද්ද ළමයි නිමාණය කරනවා කියන්නේ මොකද්ද? මම මේවා කලිනුත් ඔයගොල්ලන්ට 6 දී 7 දී ගන්නලා මේ 6 දී ගන්නලා තියෙනවා නිමාණය නේ. නිමාණය කියලා අපි පාඩමකුත් ඉගෙන ගත්තා 6 දී. මොකද්ද ළමයි නිමාණය කරනවා කියන්නේ? කිසියම් දෙයක් අපි දැන් හිතන්නකෝ මේ ඈත පොල් ගහක් තියෙනවා. පොල් ගහේ පොල් ගෙඩි කීයක් වගේ ඇද්ද? මම දැන් ඈතින් ඉඳන් අර පොල් ගහ දිහා බලනවා. පොල් ගහේ පොල් ගෙඩි මට හිතෙනවා 30ක් විතර ඇති. නේද? අපි දන්නේ නැහැ හරියටම කීයක් තියෙනවද කියලා අපි නිකන් අර නිමාණය කරනවා. නේද? ඒ කියන්නේ කිසියම් සංඛ්‍යාත්මක අගයක් අපි නිකන් හිතලා දල වශයෙන් කීයක් වගේ වෙන්න පුළුවන්ද? නේද? නිමාණය කිරීම කියන එක වැදගත්. හරි. ඒ වගේ ඒවා අපිට ගොඩක් තැන්වල පාවිච්චි කරන්න වෙනවා නිමාණය. හොඳයි. එතකොට අපි දැන් කිසියම් සංඛ්‍යාත්මක අගයක් නේද? අනුමාන කරනවා කියන්නේ නේ. හරිද? අනුමාන කරලා එයාගේ ඒ ඇත්ත අගයට කිට්ටු වෙන විදියට නේ. ඇත්ත අගයට වඩා චුට්ටක් වැඩි වෙන්නත් පුළුවන්, අඩු වෙන්නත් පුළුවන්, හරියන්නත් පුළුවන්. හරිද? මම උදාහරණයක් ගන්නවා දැන් මේ. හරි දැන් මේ මං ගාව තියෙනවා ඔන්න පෑන් වගේක්. දැන් ඔයගොල්ලන්ට පේනවද? මගේ අතේ තියෙන මාක පෙන් සංඛ්‍යාව. බලන්න නිමාණය කරලා කියන්න කීයක් මගේ අතේ දැන් පෑන් තියෙනවද?
කො මගේ අතේ තියෙන මාක පෙන් ගණන. මගේ අතේ තියෙන මාක පෙන් සංඛ්‍යාව නිමානය කරන්න. ඔයගොල්ලන්ට හිතන අගයක් කියන්නකෝ. කීයක් වගේ ඈ මගේ අතේ මාක පෙන් කීයද දැන් හොඳයි ඈ 7ක් තියෙනවා 8ක් තියෙනවා. මේ බීජී අඤ්ඤාත දාන්න යන්න ඕනේ නැහැ. හරිද? නිකන් ඔයගොල්ලෝ අගයක් කියන්නකෝ හිතලා. රශ්මික ඈ 8ක් වගේ ඇති. 6ක් හොඳයි 10ක් දැක්කද අර හරිද දැන් කාටවත් හිතෙන්නේ නැහැ නේද මගේ අතේ තියෙන ෆෑන් ගාන 100ක් එහෙම හිතෙන්නේ නැහැ නේ ඒ කියන්නේ ඔයගොල්ලෝ දැන් අනුමාන කරලා කියනවා මගේ අතේ ෆෑන් 7ක් 8ක් 9ක් වගේ ඇති කියලා අන්න ඒ මොකද්ද ඔයගොල්ලෝ කරේ නිමානය කරා නිමානය කරන්නේ හරි දැන් ඔයගොල්ලෝ කිව්ව ගාන බලන්න පුළුවන් ගණන් කරලා මේකේ ෆෑන් කීයක් තියෙනවද කියලා හරියන්නත් පුළුවන් නේ ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. මෙතන පෑන් ළමයි ඔක්කොම තියෙනවා 8ක්. පෑන් 8ක් තියෙනවා. සමහර ළමයි 8 කිව්ව අයත් ඉන්නවා. 6 7 කිව්ව අයත් ඉන්නවා. 9 10 කිව්ව අයත් ඉන්නවා. 12 කිව්ව අයත් ඉන්නවා. හොඳයි. අපි ඒකට කියන්නේ නිමානය කරනවා කියලා. නිමානය කරපු වගේදී හරියන්නත් පුළුවන් පොඩ්ඩක් එහා මෙහා වෙන්නත් පුළුවන් කමක් නැහැ. පැහැදිලිද ඒක? නිමානය. හරි. හොඳයි අපි දැන් ළමයි මේ වගේ ගණන් කීපයකට ඉන්නයි හදන්නේ අන්තිම අභ්‍යාසයේ දාන්න 13 6 අභ්‍යාසය මේ 13 6 නේ 13 6 අභ්‍යාසය 13 6 අභ්‍යාසය හරි ප්‍රස්ථාංක 1 නෙල්ලි ගොඩකින් ලබාගත් නෙල්ලි ගෙඩි 10ක ස්කන්ධය ග්‍රෑම් 27යි මිලිග්‍රෑම් 225ක්. ඒ කියන්නේ නෙල්ලි ගොඩක් තියෙනවා. නෙල්ලි ගෙඩි ගොඩක් තියෙනවා. ඒ නෙල්ලි ගෙඩි නිකන් 10ක ස්කන්ධය අපි බැලුවොත් නෙල්ලි ගොඩේ නෙල්ලි ගෙඩි 10ක නෙල්ලි ගෙඩි 10ක ස්කන්ධය කීයද? 10ක ස්කන්ධය මැන්නහම නෙල්ලි ගොඩින් නෙල්ලි ගෙඩි 10ක් අරන් ස්කන්ධය මැන්නහම කොච්චරක්ද? ස්කන්ධේ පෙන්වන්නේ නෙල්ලි ගෙඩි 10ක ස්කන්ධය ග්‍රෑම් 27යි මිලිග්‍රෑම් 225ක් කියලා හිතන්න තරාදියේ පෙන්නුවා. නෙල්ලි ගොඩින් නෙල්ලි ගොඩක් තියෙනවා ගෙඩි 10ක් අරන් නෙල්ලි ගොඩක් ඔයගොල්ලෝ කඩන් එනවා නේ නෙල්ලි ගොඩෙන් නෙල්ලි ගෙඩි 10ක් අරන් ස්කන්ධේ අපි මැන්නහම තරාදියක තියලා ග්‍රෑම් 27යි මිලිග්‍රෑම් 225ක් කියලා පෙන්නුවා. හරි නෙල්ලි ගෙඩි 10ක ස්කන්ධය මෙන්න. අපිට කියනවා ළමයි නෙල්ලි ගෙඩි 100ක් තිබ්බනම් නෙල්ලි ගෙඩි 100ක ස්කන්ධය නිමානය කරන්නලු. හොඳට කල්පනා කරලා කියන්න. ගෙඩි 10ක ස්කන්ධ නෙමෙයි. ගෙඩි 10ක ස්කන්ධනේ. ඔව්. අහන්නේ ගෙඩි 100ක ස්කන්ධේ. මට නිකන් කියන්න කල්පනා කරලා ගෙඩි 10ක ස්කන්ධය මේ තියෙන්නේ. ඕක කීයෙන් ගුණ කරා නම් ගෙඩි 100ක ස්කන්ධේ ටක් ගාලා ගන්න පුළුවන්ද? මේ ගෙඩියක ස්කන්ධ නෙමෙයි ඈ. ගෙඩියක ස්කන්ධය දුන්නොත් 100ෙන් ගුණ කරන්න බෑ. ගෙඩි 10ක ස්කන්ධය දීලා 100ක ස්කන්ධය හද්දී කීයෙන්ද ගුණ කරන්න ඕනේ? 100ෙන්ද 10ෙන්ද? 100ක් කියන්නේ ළමයි 10 ඒවා 10ක් නේද? ගෙඩි 10ක ස්කන්ධ නෙමෙයි තියෙන්නේ. 10 ඒවා 10ක්. ඕ. මේ වගේ ඒවා 10ක් ගත්තොත් ගෙඩි 100ක ස්කන්ධ එනවා. ඈ? කියයි? ගෙඩි 10ක ස්කන්ධය නම් මේ ගෙඩි 100ක ස්කන්ධය හද්දී යන එහෙම. හරි නෙල්ලි ගෙඩි. ලියන්න මේක 100ක ස්කන්ධය ගද්දී මේක ගුණ කරන්න ඕනේ ග්‍රෑම් 27යි මිලිග්‍රෑම් 225 ගුණ කරන්න ඕනේ 10න් 10 නේ 10 නේ වැඩි ගන්න ඕනේ 10න් 10න් ගෙඩි 10ක ස්කන්ධය දුවිලා 100ක ස්කන්ධය හරි 10න් ගුණ කරන්න ඕනේ ගෙඩියක ස්කන්ධය දීලා 100ක ස්කන්ධය හො 100න් ගුණ කරන්න ඕනේ ගෙඩියක ස්කන්ධය දීලා 100න් ගුණ කරන්න වෙනවා 100ක ස්කන්ධය වද්දී
10ක ස්කන්ධ දීලා 100ක ස්කන්ධය හරි 10න් ගුණ කරා නම් හරි. මොකද 10 වරක් 10 නේ 100. නේ 10 ඒවා 10ක් නේ 100ක් එන්නේ. මේ වගේ කොටුවල් 10ක් ගත්තොත් 100යි එන්නේ. එහෙනම් මේ වගේ ඒවා 10ක්. ඒක 27 10න් ගුණ කරොත් ඔන්න බලන්නකො මේ. දැන් ඔයගොල්ලෝ ග්‍රෑම් 27 10න් ගුණ කරද්දි ළමයි අකට බිඳුවක් දැම්ම නම් හරි නේද? ටක් ගාලා ගන්න පුළුවන්. 27 10න් ගුණ කරද්දි 10න් ගුණ කරද්දි අකට බිඳුවක් දාන්න ඕනේ. ඔව්. 27 ඒවා 10ක් 270යි. ඊට මෙතන 225 ඒවා 10ක්. 225 10න් ගුණ කරාම අකට බිඳුවක් දාන්න කීයද? මිලිග්‍රෑම් 2250යි. හරිද බලන්න? උත්තරේ ගත්ත විදිහේ තේරුණාද හැමෝටම? මේකත් 10න් ගුණ කරන්න මේකත් 10න් ගුණ කරන්න. 10න් ගුණ කරද්දි සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවක් 10න් ගුණ කරද්දි අකට බිඳුවක් දාන්න. 27ට බිඳුවක් දැම්ම නම් හරි 270යි මේකටත් බිඳුවක් දැම්ම නම් හරි. ඊට පස්සේ ළමයි දැන් මෙතන මිලිග්‍රෑම් 2250න් මිලිග්‍රෑම් 2000ක් ගන්න. මිලිග්‍රෑම් 2000ක් අඩු කරගන්න උතන. මිලිග්‍රෑම් 2000ක් අඩු කරගත්තාම මට කියන්න මේ පැත්තට එතකොට ළමයි ග්‍රෑම් කීයක් එනවද? මිලිග්‍රෑම් 2000ක් අරන් ග්‍රෑම් දෙකක් කියලා දැම්ම හැකි. 270යි 2යි 272යි ග්‍රෑම්. නිමාණය කරද්දි ටක් ගාලා හදලා ගන්න ඕනේ වගේ. 270යි අර ආපු දෙකයි 272යි. මෙතන ළමයි එතකොට මිලිග්‍රෑම් 2250න් 2000ක් ගත්තා කියන්නේ තව 250යි මිලිග්‍රෑම් ඉතුරු. උත්තරේ කීයද? ග්‍රෑම් 272යි මිලිග්‍රෑම් 250යි. හරි? ඔය වගේ අපිට ගණන් හදන්න පුළුවන් අමාරු නෑ. කල්පනා කරලා හදන්න. ඈ මොකක්ද තේරුම් නැත් කොතන එක තේරුම් නැති කියන ටක් ගාලා 10න් වැඩි කරන්න ඕනේ කියන එක තේරෙනවද 10න් වැඩි කරන්න ඕනේ කියන එක තේරුණාද ඒක තේරුණා දැන් ඔයා ඔය අහන්න මෙතන මේ බිංදු දාලායි මෙහෙම ගත්තේ කියලානේ ඔයාලට මතකද පූර්ණ සංඛ්‍යාවක් දැන් මම නිකන් පූර්ණ සංඛ්‍යාවක් දීලා 10න් වැඩි කරන්න කිව්වොත් නේද ඔයගොල්ලෝ දන්නවා අකට බිංදුවක් දැම්ම නම් හරි නේද ඒක දන්නවද 25 10න් වැඩි කරාම 250යි නේ ඒක දන්නවද පූර්ණ සංඛ්‍යාවක් 10න් වැඩි කරොත් උත්තරේ ගන්න 25 ලියලා අකට බිංදුවක් දාන්න දන්නව නේද 6 තිබ්බනේ 100න් වැඩි කරන්න තිබ්බොත් අකට බිංදු දෙකක් දාන්න ඕනේ 25 100න් වැඩි කරාම එන්නේ 2500යි 25 ලිව්වා අකට බිංදු දෙකක් දැම්ම 1000න් වැඩි කරොත් අකට බිංදු තුනක් දාන්න ඕනේ ඒක දන්නවද ආව දන්නවා හොඳයි ඒක දන්නවනේ මම ඒක තමයි මේ පාවිච්චි කරේ දැන් මෙහෙම කරා නම් ඔයගොල්ලන්ට ගැටලුවක් වෙන්නේ නැති වෙයි ග්‍රෑම් මිලිග්‍රෑම් පෙරළු කිරි 10ක ස්කන්ධයේ ග්‍රෑම් 27යි මිලිග්‍රෑම් 225යිනේ. දැන් පුතේ ඔක 10න් ගුණ කරන්න ඕනේ කියලා තේරෙනවානේ. ඔය ඔහොම ලියලා ගුණ කරන්න පුළුවන්. මම එහෙම නැතුව නිකන් ඔය ගුණ කරා. දැන් ඔයගොල්ලෝ දන්නවා මිලිග්‍රෑම් 225ක් 10න් ගුණ කරන්න ඕනේ. 225 10න් ගුණ කරාම කෙලින්ම ලිව්ව හැකි නේද 2250යි කියලා. ඇයි ඒ? අකට බිංදුවක් දැම්ම නම් හරිනේ. ග්‍රෑම් 27 10න් ගුණ කරාම 27 ලියලා අකට බිංදුවක් දැම්ම නම් හරිනේ. නේද අර ಗುಣ කර කර යන්න ඕනේ නෑනේ බිඳුවෙන් ಗುಣ කරනවා නැත්නම් 10 වරක් චක්‍රයෙන් 10 වරක් 50න් බිඳුව දැම්මා 5ක් විතරයි 10 වරක් දෙක 20යි අර මේ ඉතුරු 5යි 25න් 5 දැම්මා දෙකක් ඉතුරුයි එහෙම යන්න ඕනේ නෑ 10 වරක් දෙක 20යි අර ඉතුරු දෙකයි 22යි එහෙම ගත්තත් මේක එනවා 10 වරක් 7 70න් බිඳුව දැම්මා 7ක් ඉතුරුයි 10 වරක් දෙක 20යි 7යි 27යි ඒත් හරි නැත්නම් ඉතින් අර 10න් ಗುಣ කරද්දි ලේසි කෙටි ක්‍රමයේ මතකයි බිඳුවක් දැම්මා නම් හරි මේක ලියලා මේක ලියලා බිඳුවක් දැම්ම නම් හරි. ඊට පස්සේ මෙතන ළමයි මිලිග්‍රෑම් 2000ක් ගන්න මේ පැත්තට. මිලිග්‍රෑම් 2000ක් ගත්තාම ග්‍රෑම් 2යි. ඒ ග්‍රෑම් දෙකක් දාන්න මේ පැත්තට. එතකොට 272ක් ආව ග්‍රෑම්. මෙතන 2000ක් අඩු වුණාම මිලිග්‍රෑම් 250යි තව තියෙන්නේ. ඒකයි උත්තරේ ගත්තේ. හරි. දැන් හරිද? තේරුණාද? මෙහෙම හදුවත් හරි ඈ. දැන් තේරුණාද හරි නේද? හරි.
හොඳයි දැන් පුතේ ඔතන ඔගේ තව ගණන් 3ක් විතර දිනා ඔය හෝම්වර්ක් වලට මාක් කරගන්න. හෝම්වර්ක් වලට මාක් කරගන්න මේ අභ්‍යාසවල ඉතුරු ගණන් හදන්න ඕනේ ගෙදරදී. හරිද? හොඳයි. හෝම්වර්ක් වලට අභ්‍යාස මාක් කරගන්න. හරිද? 13 6 අභ්‍යාස වෙනකම් කරන්න ඕනේ ඔක්කොම ටික. ඊටු ටික හරි. හොඳයි ළමයි දැන් අපි අලුත් පාඩම පටන් ගමු. අලුත් 14 පාඩම. 14 වෙනි පාඩම. ඔව් සරල රේඛීය තල රූප. සරල රේඛීය තල රූප 14 පාඩම. 14 පාඩම. හරිද? ඉක්මන් කරන්න. හරි. සරල රේඛීය තල රූප 6 පන්තිෙදිත් මේක තිබ්බ නේද? හොඳයි. ඔව් දැන් මට මතක් කරන්නකො 6 තිබ්බ ටික. සරල රේඛීය තල රූපයක් කියලා මොකක්ද කියන්නේ කියලා ඇහුවොත් සමහර අයට මම හිතන්නේ කියා ගන්න දැන් මතක නැතුව ඇති 6 පන්තිෙදිත් තිබ්බා. ඔව්. එතන තමයි මොකද්ද මේ සරල රේඛීය තල රූප කියලා කියන්නේ? තල රූපයක් කියන්නේ මොකද්ද? මම ඉස්සෙල්ලාම නිකන් මෙහෙම ගමු. ඉස්සෙල්ලා මට නිකන් කියන්න රූපයක් කියන්නේ මොකද්ද? රූපයක් කියන්නේ මොකද්ද? රූපයක් ඈ ඔයගොල්ලෝ දැන් මොකක් හරි පෑනක් හරි පැන්සලක් හරි අරගෙන නේද? ඔයගොල්ලෝ මොකක් හරි දෙයක් ඇන්දොත් අපි ඒකට කියනවා රූපයක් කියලා නේද? ඔයගොල්ලෝ එක එක රූප චූටි කාලේ ඉඳන් ඇඳලා තියෙනවා. හරි. රූපයක් කියලා කියන්නේ ඔයගොල්ලෝ මොකක් හරි අඳින දෙයකට. ඊට පස්සේ තල රූපයක් කියන්නේ මොකද්ද? ඊට පස්සේ මේ ඊට කලින් රූපයක් කියන්නේ හරි රූපයක් කියන්නේ ඔයගොල්ලෝ පැන්සලකින් හරි පෑනකින් හරි මොකක් හරි ඇන්දොත් අපි ඒක රූපයක් කියලා හඳුන්වනවා. ඊට පස්සේ රූප අඳිද්දි ළමයි ඕගොල්ලෝ පාවිච්චි කරන මොනවාද පාවිච්චි කරන්නේ දැන් පෑනෙන් හරි පැන්සලෙන් හරි ඇඳගෙන යද්දි ඒ රූපේ ළමයි මොනවද තියෙන්නේ රේඛා නේද රේඛා ඛණ්ඩ දැන් රූපයක් කොහොම අඳින්නේ කිව්වහම මේ වගේ එක එක රූප අඳිනවනේ ඕගොල්ලෝ හරිද ඔව් එතකොට මේ රූපේ ළමයි තියෙන්නේ මොනවද මේවා මොනවද මේ ඈ මේවට කියන්නේ රේඛා ඛණ්ඩ ඛණ්ඩ නෙමෙයි රේඛා ඛණ්ඩ දැන් මේක රේඛා ඛණ්ඩයක් නේද? ඔව්. රේඛාවක් නැත්නම් රේඛා ඛණ්ඩ කියලා කියන්නේ. රේඛා කොටසක් නෙවෙයි තියෙන්නේ. රේඛාවක කොටසක් නෙවෙයි රේඛා ඛණ්ඩයක් කියන්නේ ඒකයි කොටසක්. රූප අඳිද්දී ඔයගොල්ලෝ පාවිච්චි කරන්නේ රේඛා ඛණ්ඩ. ඒතකොට මේ රේඛා ළමයි සමහර රේඛා ඔයගොල්ලන්ට පේනවා කෙලින් යන නේ. ඇද ගහන්න ඇද නැතුව යන රේඛා තියෙනවා මේ. දැන් මේ රේඛාව බැලුවොත් මේ හරි කෙලින් යන රේඛාවක්. ඇද නෑ පොඩ්ඩක්වත්. නේද? මේ රේඛාව බැලුවොත් මේ කෙලින් යන්නේ නැහැ. ඔව්. මේක ටිකක් මොකද මේ කෙලින් යන්නේ නැහැ. ඔහොම යන්නේ. ආයි මේ රේඛාව බැලුවොත් කෙලින් යනවා. ආයි මේ රේඛාව බැලුවොත් කෙලින් යන්නේ නැහැ. එතකොට ළමයි අපි රූපාදිද්දී පාවිච්චි කරන මේ වට කියන්නේ රේඛා කියලානේ. මේ රේඛා අපිට කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. කාටද කියන්න පුළුවන්? 6 පන්තියේදී ඉගෙන ගත්තා. මොනවද? කෙලින් ඇද නැතුව කෙලින් යන රේඛා ඛණ්ඩයකට අපි විශේෂ නමක් කියනවා. ඇද සහිතව නේද? ඇද සහිතව යන රේඛා ඛණ්ඩ වලට තව නමක් කියනවා. ඔය කියන්න බලන්න. මේ තුල
හරි කෙලින් යන රේඛා ඛණ්ඩයකට කියන්නේ මොන රේඛා ඛණ්ඩයක් කියලාද කෝ? මතක නැද්ද කාටවත්? ඈ? ඕ හොඳයි. සරල රේඛා ඛණ්ඩයක් කියලා කියනවා. මතකයිද? සරල රේඛා ඛණ්ඩ. දැන් මේ රේඛා ඛණ්ඩයයි මේ රේඛා ඛණ්ඩයයි හරිය කෙලින් නේද? ඇද නෑනේ. සරල රේඛා. ඊට පස්සේ මේ වගේ මේ ඇද කුද ගහලා යන රේඛා වක්‍ර රේඛා කියලා අපි හඳුන්වනවා. වක්‍ර රේඛා ඛණ්ඩ. හරි. ඒවා හයිදි තිබ්බා. ඊට පස්සේ ළමයි හරි. දැන් බලමු තල රූපයක් කියලා කියන්නේ මොකද්ද? තල රූපයක් කියන්න කලින් තලයක් කියන්නේ මොකද්ද කියන්නේ? තලයක්. දැන් මේ බෝඩ් එක ගත්තොත් මෙන්න බෝඩ් එකේ තලය. බෝඩ් එකේ තලය. හරිද? ඉතින් පොතක් ගත්තොත් පොතේ තලය. බිත්තියේ තලය. නේද? අර බිම ගත්තාම බිම තලයක්. නේද? ඔව්. ඊට පස්සේ ළමයි දැන් අපි මේක ගත්තොත් තලයක්ද? මම මේ පෙන්නන එක තලයක්ද? මේක තලයක් නෙමෙයි මේක වක්‍ර පෘෂ්ඨයක්. මොකද්ද? වක්‍ර පෘෂ්ඨයක්. ඔව්. එතනම අපිට වක්‍ර පෘෂ්ඨයක් මතත් ඔහම රූපයෙන් දැහැකි. මේ වගේ තලයක් මතත් රූපයෙන් දැහැකි. අපි දැන් ඉගෙන ගන්නේ මෙන්න මේ වගේ තලයක් මත බෝඩ් එකේ තලය පොතේ තලයනේ. ඔව්. තලයක් ගත්තාම ළමයි මේක නිකන් මේ ඔය වගේ තලය අපිට අල්ලලා බලන්න පුළුවන්. තලයක්ද වක්‍ර පෘෂ්ඨයක්ද කියලා. දැන් බෝලයක් ගත්තොත් ළමයි තලයක්ද බෝලේ? බෝලේ තලයක් නෙමෙයි. බෝලේ වක්‍ර පෘෂ්ඨයක්. තලයක් කියන්නේ බිත්තියේ තලය නේද? බිම ගත්තොත් බිම තලය, පොතේ තලයනේ. ඒවා තමයි තල. දොරේ තලය. හරිද? එක තල තියෙනවා. එක පැති වලට වක්‍ර පෘෂ්ඨයක් තියෙනවා. දැන් අපි රූප ළමයි අඳින්නේ තල මත. තලයක් මත අඳින රූප තල රූප ලෙස හඳුන්වනවා. මම දැන් මේ ඇඳ රූපේ තල රූපයක්. තල රූප අඳිද්දී සරල රේඛා පාවිච්චි කරන්න පුළුවන්, වක්‍ර රේඛා පාවිච්චි කරන්නත් පුළුවන්. මතකයි නේද? හරි. දැන් තලයක් මත අඳින රූප තල රූප ලෙස අපි හඳුන්වනවා. මේවා ඉගෙන ගත්ත හයිද මම මේ මතක් කරලා යනවා. ඊට පස්සේ ළමයි අපි තලයක් මත ඇඳොත් මේ වගේ වැසුණු රූපයක් සරල රේඛා වලින් හරි වක්‍ර රේඛා වලින් හරි අපි රූපයක් අඳිනවා තලයක් මත වැහුණා. හැම පැත්තෙම වැහිලා තියෙන්නේ. කොහෙන්වත් රූපේ ඇරිලා නැහැ. මේ වගේ තල රූප වලට කියනවා මොනවා කියලාද? සම්පූර්ණයෙන්ම මේක වැහිලා තියෙන්නේ. ඈ? සංවුත තල රූප. ඔව් සංවුත තල රූප. ඊට පස්සේ ළමයි අපි දැන් මේ වගේ මොකක් හරි යන්නොත් මේක ළමයි මෙතනින් මේ ඇරිලා වැහිලා නැහැ. එතකොට මොකද්ද කියන්නේ? විවුර්ත තල රූප. මතකද? විවුර්තයි ඇරිලා. මේක සංවුතයි මේක විවුර්තයි. ඔව්. ඊට පස්සේ ළමයි ඉගෙන ගත්තා සරල රේඛා වලින් විතරක් ඇඳොත් රූපයක් වක්‍ර රේඛා පාවිච්චි කරන්නේ නැතුව සරල රේඛා වලින් විතරක් ඇඳොත් අපි කියනවා සරල රේඛීය තල රූපයක් කියලා. ඒක විවුර්ත වෙන්නත් පුළුවන් සංවුත වෙන්නත් පුළුවන්. මේක බලන්න රේඛා ඛණ්ඩ ඔක්කොම සරල රේඛා. සරල රේඛා වලින් ඇඳ මේක සංවුත රූපයක්. සංවුත සරල රේඛීය තල රූපයක්. මතකයි නේද? ඔව්. ඊට පස්සේ තමයි දැන් අපි මේ වගේ සරල රේඛීය තල රූපයක් ඇඳහම සංවුත හරි විවුර්ත හරි අපි සංවුත එකක් ගමුකෝ හරි. ඔව්. මේකේ ළමයි මෙන්න මේ රේඛා ඛණ්ඩ වලට අපි කියනවා විශේෂ නමක්. මතකද? මේකේ රේඛා ඛණ්ඩ 1 2 3 4ක් තියෙනවා. මේ රේඛා ඛණ්ඩ වලට අපි නමක් කියනවා මොකද්ද? මේ සරල රේඛීය තල රූපේ මොනවා කියලාද? මතක නැද්ද? කාටවත්? මේ රේඛා වලට කියනවා ඈ මොනවා කියලාද? මතක නෑ නේද? පාද. මතකද දැන්? ඔව් මේකේ ළමයි පාද 1 2 3 4ක් තියෙනවා. මේ සරල රේඛා වලට අපි කියනවා පාද කියලා. ඊට පස්සේ ළමයි මේ සරල රේඛා දෙකක් අතර තියෙන මෙන්න මේ හිඩස. මේ සරල රේඛා දෙකක් අතර තියෙන මෙන්න මේ හිඩසට අපි නමක් කියනවා මොකක් කියලාද? තකල කියන්නේ. ඒකත් මතක නැද්ද? හයේදි තිබ්බා. කො සරල රේඛා දෙකක් අතර තියෙන හිඩසට නමක් කියනවා මොකක් කියලාද?
මේවට කියන්නේ පාද කියලා මේවට කියන්නේ කාටවත් මතක නෑනේ. හඳුනි හොඳයි කෝණ හරයි. හොඳයි කෝණ කියලා කියනවා. දැන් හැමෝටම මම මේ මතක් කරලා යන්නේ. ඉතින් සමහර අයට මතක නෑ. ඒකයි මතක් කරන්නේ. හය ඒවා. මොකද ඔය ටිකක් දැනගන්න බෑ. හය ඒවා. ඉස්සර මතකයි දැන් මතක නැතුව ඇති. කෝණ කියලා කියනවා. ඔව්. හරි. කියද්දි මතක් වෙන්නත් ඕනේ ඊට පස්සේ. නැත්තම් වැඩක් නෑනේ. මම මේවා කියනවා. ඕගොල්ලෝ ලේත් මතක නැත්නම්. මතක් වෙන තමයි කියලා දෙන්නේ හය ඒවා. හොඳයි. කෝණ කියලා කියනවා. මතකයිද? හරි. එතකොට ළමයි දැන් මම මේ ඇඳ සරල රේඛීය සංයුත. ඒක සංයුත සරල රේඛීය තල රූපයක්. මේකේ ළමයි පාද කීයක් තියෙනවද? 1 2 3 4යි. පාද 4යි. කෝණ 1 2 3 4යි. ඕ කෝණක් 4යි පාදක් 4යි නේ. හරි. මම අහනවා තව ප්‍රශ්නයක්. අපිට ළමයි සරල රේඛීය රේඛා පාවිච්චි කරලා අඳින්න පුළුවන් කුඩාම රූපය මොකක්ද? ඒ කියන්නේ සංයුත සරල රේඛීය තල රූපයක් අඳින්න අඩුම වශයෙන් පාද කීයක් ඕනේ වේද? මේක නම් පාද 4යි. 3ක්. හරි ඕර නමුත් අපි ඉගෙන ගත්තා මතකනේ. ඔව්. දැන් ළමයි මම ඔකට ඇදලා පෙන්නන්නම් සංයුත සරල රේඛීය තල රූප. අපිට ළමයි අඩුම පාද ගානකින් ඇඳ හැකි අඩුම රේඛා ඛණ්ඩ ගානකින් අඳින්න පුළුවන් ත්‍රිකෝණය. මතකයිද? මේකට අපි ළමයි කියන්නේ ත්‍රිකෝණය. ත්‍රිකෝණය තමයි ළමයි අඩුම පාද ගානකින් අඩුම රේඛා ගානකින් අඳින්න පුළුවන් සංයුත සරල රේඛීය තල රූපය. දැන් මේවල ළමයි ඔක්කොම සරල රේඛා තමයි දැන් තියෙන්නේ අපි ඉගෙන ගන්න ඒවල. ඊට පස්සේ පාද 4ක් දැම්මොත් ළමයි මොකද්ද එන්නේ? පාද 4කින් අඳින්න පුළුවන් සරල රේඛීය තල රූපේ හඳුන්වන නම කො? මතක නැහැ? මොකද? පාද 4කින් රේඛා 4කින් ඇඳොත් සරල රේඛීය තල රූපයක්. ඒකට අපි කියන නම මොකද්ද? චතුරාශ්‍රය. ඒවා හයදී ඉගෙන ගත්තා. ඔව් චතුරාශ්‍රය වර්ග තියෙනවා. මොනවද චතුරාශ්‍ර වර්ග මතකද කාටවත්? චතුරාශ්‍ර වර්ග නෑ. සමචතුරාශ්‍රය. හයදී ඉගෙන ගත්තා සමචතුරාශ්‍රය. තව ඍජුකෝණාශ්‍රය. හොඳයි. තව සමචතුරාශ්‍රය කියන්නේ පාද 4ම දිගින් සමානයි. මේ කෝණ ඔක්කොම ඍජු කෝණනේ සමචතුරාශ්‍රය. ඍජුකෝණාශ්‍රය ගත්තත් ඔක්කොම කෝණ ඍජු කෝණ හැබැයි පාද 4ම දිගින් සමාන නැහැ. නේද? ඔව්. හොඳයි. රොම්බසේ හරි. තව සමාන්තරාශ්‍රය. රොම්බසය සමාන්තරාශ්‍රය තව එකක් තිබ්බා. ත්‍රිපීසියම. ඔය හයේදී තිබ්බෑ. බලන්න. හයේ මේ පාඩමේ තිබ්බා. හරි. දැන් මම අදින්න යන්නේ. අපිට ඒවා ඉගෙන ගන්න නෑ මේ පාඩමේ. හොඳයි. මම මේ පොඩ්ඩක් මතක් කරා. මේක දැන් පාද 1 2 3යි කෝණ 1 2 3යි. මේකේ පාද 1 2 4යි කෝණත් 1 2 3යි 4යි. පාද ගානයි කෝණ ගානයි සමානයි නේ. හරි. ඊට පස්සේ ළමයි මම පාද 5ක් දාලා අඳිනවා එකක්. පාද 5ක්. ත්‍රි කියන්නේ 3ටනේ. පාද 3ක් තියෙන සංයුත සරල රේඛීය තල රූපයේ ත්‍රිකෝණය. චතුරු කියන්නේ 4ටනේ. පාද 4ක් තියෙන සංයුත සරල රේඛීය තල රූපයේ චතුරාශ්‍රය. පාද 5ක් තිබ්බොත් පාද 5ක් මේවා ඔක්කොම සරල රේඛා. පාද 5ක් තිබ්බොත් ළමයි මේකට අපි කියන්නේ පංචාශ්‍රය. මොකද? පංචාශ්‍රය. දැන් මේවා අපිට ඉගෙන ගන්න තියෙනවා. පාද 6ක් මම නිකන් මේ කියන්නේ පාද 6ක් තිබ්බොත් පාද 6ක් තිබ්බොත් මේකට අපි ළමයි කියනවා මොකද්ද? සඩාශ්‍රය. ඔය වගේ අපිට පාද 6ක් තිබ්බොත් පාද 7ක් තිබ්බොත් එක එක නම් තියෙනවා ළමයි ඉගෙන ගන්න මේ පාඩමේ. හරි.
දැන් ඊට පස්සේ තමයි අපි මෙන්න මේ තල රූප වලට නමක් කියනවා බහු අශ්‍ර කියලා. මොකක් කියලාද කියන්නේ? මේ මම මේ ඇඳපු දැන් මේ වගේ තව අපිට ඇඳෙහි ඕන තරම්. හරි පාද 6ක් දාලා පාද 7ක් දාලා පාද 8ක් දාලා ඉවරයක් නෑ ළමයි. ලොකු ලොකු බහු අශ්‍ර මේ ලොකු මේ වගේ ඒවා ඇඳ හැකි. පාද ගන්න වැඩි කර කර ගිහිල්ලා එතකොට ළමයි මෙන්න මේ අඳින සංවෘත සරල රේඛීය තල රූප වලට අපි විශේෂ නමක් කියනවා. මොකක් කියලාද? මේවට කියන පොදු නම ළමයි මතක තියාගන්න බහු අශ්‍ර. මොනවා කියලාද කියන්නේ? බහු අශ්‍ර කියලා කියනවා. එතකොට බහු අශ්‍රයක් කියන්නේ මොකද්ද? ඔතන ඉඳන් තමයි දැන් අපිට මේ පාඩමේ 7 දී ඉගෙන ගන්න තියෙන්නේ. ඔතනට එනකන් ඕගොල්ලන්ට 6 දී තිබ්බා. හරිද? දැන් හොඳට අහගන්න බහු අශ්‍රයක් කියලා කියන්නේ සරල රේඛා ඛණ්ඩ 3කින් හෝ අඩුම තරමින් සරල රේඛා ඛණ්ඩ 3ක්වත් තියෙන්න ඕනේ. සරල රේඛා ඛණ්ඩ 3කින් හෝ ඊට වැඩි ගණනකින් සමන්විත සංවුත වැසුණු සංවුත කියන්නේ ඇරිලා තියෙන්න බෑ රූපේ කොහෙන්වත්. වැසුණු ඒ කියන්නේ සංවුත සරල රේඛා වලින් තියෙන්නත් ඕනේ. ඔක්කොම රේඛා සරල රේඛා තියෙන්න ඕනේ. වක්‍ර රේඛා තියෙන්නත් බෑ. සංවුත සරල රේඛීය තල රූපයක් අපි බහුවශ්‍රයක් ලෙස හඳුන්වනවා. පැහැදිලිද? බහුවශ්‍රයක් ලෙස හඳුන්වනවා. හොඳයි. ඊළඟට අපි 7 පන්තියේදී පාඩමේ ඔතන ඉඳන් තමයි ඉගෙන ගන්න තියෙන්නේ. හරි. දැන් මාතෘකාව දැම්මනේ. සරල රේඛීය තල රූප 14 පාඩම. හොඳයි. අනුමාතෘකාව දාන්න බහුවශ්‍ර කියන්නේ මොනවද කියලා බලමු. බහුවශ්‍ර බහු අශ්‍ර කියලා අනුමාතෘකාව දාන්න. හරි ලියන්න මෙහෙම. හරි. බහු අශ්‍රයක් කියන්නේ මොකද්ද ලියමු. රතු පෑනින් පාට පෑනකින් ලියන්න. බහු අශ්‍ර කියලා දැම්මද මාතෘකාව අනුමාතෘකාව දැම්මා. ලියන්න පාට පෑනකින්. සරල රේඛා ඛණ්ඩ 3කින් හෝ 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 ඊට වැඩි ගණනකින් හෝ ඊට වැඩි ගණනකින් හෝ ඊට වැඩි ගණනකින් හෝ සමන්විත 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 සංවෘත ඒ කියන්නේ වැසුණු කොහෙන්වත් මේක ඇරිලා නැහැ රූපයක් කොහෙන්වත් ඇරෙන්න බෑ සංවෘත සරල රේඛා වලින් තියෙන සංවෘත සරල රේඛීය තල රූපයක් සංවෘත සරල රේඛීය තල රූපයක් බහුවශ්‍රයක් ලෙස හැඳින්වේ. බහුවශ්‍රයක් ලෙස හැඳින්වේ. බහුවශ්‍රයක් ලෙස හැඳින්වේ. බහුවශ්‍රයක් ලෙස හැඳින්වේ. හරි. උදාහරණ කියලා දාලා මෙන්න මේ තුන මේ 1 2 3 මේ හතරම අඳින්න ඇදලා නම් ටික ලියා ගන්නකො. ත්‍රිකෝණය චතුරාශ්‍රය මේ වගේ යටින් යටට හරි කමන්නේ. අර්ධාශ්‍රය මේ වල සදාශ්‍රය නම් ටික ලියා ගමු ඈ. සදාශ්‍රය හරි දැන් හැමෝම ටක් ගාලා අඳින්න පටන් ගන්න. මේක ඇඳලා ලියන්න ත්‍රිකෝණය
ත්‍රිකෝණය මේකේ තමයි දැන් පාද සහ කෝණ මතකයි නේද? ඔය මේ ඇතුලේ තියෙනව කෝණ ඔන්න මාක් කරගන්න. ඇතුලේ තියෙන පාට පෑනකින් මේක ඇඳලා මේ ඇඳලා පාට පෑනකින් හරි මෙහෙම මාක් කරගන්න. මේ කෝණ තමයි තියෙන්නේ. කෝණ. මේ වටේ තියෙන තමයි පාද. නේ? මේවා පාද. පාද. මේ රේඛා වලට කියන්නේ පාද. හරිද? හැම එකෙම ලකුණු කරන්න ඕනේ නැහැ. මේ තියෙන්නේ පාදයක්. මේකත් පාදයක්. මේකත් පාදයක්. හරිද? එතකොට මේකේ ගත්තත් මේ කෝණ වුණා මාක් කරගන්න මේ කෝණ. කෝණ. පාද 4යි කෝණ 4යි. මේකේ කෝණ 5යි. පංච කියන්නේ 5ට. ෂට් කියන්නේ 6ට. පාද 5යි මේ කෝණ 5යි. ඒ බහුවස්ත්‍රය හඳුන්වන්නේ පංචාශ්‍රය කියලා නම දාලා තියෙන පංචාශ්‍රය. ඊට පස්සේ මේකේ ළමයි පාද 6යි මේ ඔක්කොම සරල රේඛා තියෙන්නේ. අඩුවල තියලා අඳින්න. අඩුවල තියලා අඳින්න ඕනේ. අඩුවල තීටි තමයි මේ රේඛා අඳින්න ඕනේ. ඇද වෙන්න බෑ. වක්‍ර රේඛා නෑ. සරල රේඛා තියෙන්නේ. අඩි පොදුව තියලා අඳින්න. ඇද වෙන්න බෑ රේඛා ඔක්කොම සරල රේඛා. හරි. දැන් ළමයි මේකේ අපිට ගත්තොත් ඔයගොල්ලන්ට පේනවා පාද කීයක් තියෙනවද? මේකේ පාද ඔව් ඔන්න ලියා ගන්න 3යි කෝණ 3යි. මේකෙත් ඕනනම් පාද 4යි කෝණ 4යි නේ. මේකේ පාද 5යි පංචාශ්‍රේ කෝණ 5යි. පරාශ්‍රේත් එහෙමයි. පාද 6යි කෝණ 6යි. පාද ගානයි කෝණ ගානයි සමානයි. මේවට අපි ළමයි කියන්නේ බහුවස්ත්‍ර කියලා. බහුවස්ත්‍ර වල වර්ග ගොඩාක් තියෙනවා. ත්‍රිකෝණය තමයි පොඩිම බහුවස්ත්‍රය. කුඩාම බහුවස්ත්‍රයේ ත්‍රිකෝණය. අඩුම පාද ගානකින් අඳින්න පුළුවන් බහුවස්ත්‍රයේ ත්‍රිකෝණය පාද 3යි කෝණ 3යි. පාද 4කින් ඇන්දොත් චතුරස්‍රය. පාද 4යි කෝණ 4යි. පාද 5කින් ඇන්දොත් පංචාශ්‍රය. 6කින් ඇන්දොත් ෂඩාශ්‍රය. පාද 7ක් දාලා ඇන්දොත් එතකොට අපි ළමයි කියන්නේ සප්තාශ්‍රය. මොකද්ද? සප්ත කියන්නේ 7ටනේ. සප්තාශ්‍රය. පාද 7ක් දාලා ඇන්දාම බහුවස්ත්‍රයට කියන නම සප්තාශ්‍රය. පාද 8ක් දාලා ඇන්දොත් බහුවස්ත්‍රයක් ඒකට අපි දාන නම කියන නම අෂ්ටාශ්‍රය. 8ට කියන්නේ අෂ්ට කියන්නේ අෂ්ටාශ්‍රය. පාද 9කින් ඇන්දොත් නේද අපිට එක එකේ වැන්ද හැකිනේ පාද ගාන වැඩි කර කර. පාද 9කින් ඇන්දොත් මොකද්ද? පොදා මොකද්ද නම? පාද 9කින් අදින බහුවස්ත්‍රයට කියන නම නවාශ්‍රය. මේ බහුවස්ත්‍ර වලට නම් දාලා තියන්නේ. මම දාපුව නෙමෙයි ඔය ඉස්සර ඉඳන් දාපු නම් මතක තියාගන්න වෙනවා. පාද 9කින් ඇන්දොත් නේ. පාද 9ක් දාලා ඇන්දොත් බහුවස්ත්‍රයක්. පාද ගාන අපිට වැඩි කරන්න පුළුවන් නේ. රේඛා ඛණ්ඩ ගානනේ 9ක් දාලා ඇන්දොත් නම ආශ්‍රය. පාද ගාන ළමයි 10ක් දාලා ඇන්දොත් එතකොට අපි මේ බහුවස්ත්‍රයට කියන නම දසාශ්‍රය. ඒ ටික දැන් මතක තියාගත්තාම ඇති. දසාශ්‍රය කියන්නේ පාද 10ක් තියෙන බහුවස්ත්‍රයට කියන නම. පැහැදිලිද? දසාශ්‍රය. හොඳයි. ඒ ටික පැහැදිලිද? ඔව්. ඊට පස්සේ ළමයි දැන් මේකේ තව එකක් තියෙනවා. දැන් බහුවස්ත්‍රයක් ගත්තොත් බහුවස්ත්‍රයක තියෙනවා පාද කෝණ. තව එකක් තියෙනවා ශීර්ෂ. ඔයාලා මොකද්ද මේ ශීර්ෂ කියලා කියන්නේ? මේ බහුවස්ත්‍රයක මේ මුළු තියෙනවා මේ කොන් මේ මෙතන කොනක්. මෙතනත් කොනක් තියෙනවා. මුළු කොන් එහෙම නැත්තම් මුළු. දැන් ත්‍රිකෝණේ ළමයි මුළු කීයක් තියෙනවද? 1යි 2යි 3ක්. චතුරස්‍රේ මුළු 1යි 2යි 3යි 4යි. පංචාශ්‍රේ මුළු 1යි 2යි 3යි 4යි 5යි. රටාවක් තියෙනවා. ෂඩාශ්‍රේ 6ක් එනවා මුළු.
ඔව් බහුවස්ත්‍රයක ළමයි ඔය මුළු නැත්තම් කොන් වලට අපි නමක් දානවා ශීර්ෂ කියලා. මොකද්ද? ශීර්ෂ. ශීර්ෂ. එතකොට ළමයි මෙන්න මේවට අපි කියන්නේ ශීර්ෂ. නම් කරගන්න ඔය එක රූපයක හරි කමක් නැහැ. මේවට කියනවා ශීර්ෂ. මොනවාද? ශීර්ෂ. එතකොට මේ ත්‍රිකෝණයක ශීර්ෂ කීයක් තියෙනවද? 1 2 3ක් තියෙනවා. චතුරාශ්‍රයක ශීර්ෂ 1 2 3 4ක් තියෙනවා. පංචාශ්‍රයක ශීර්ෂ 5ක් තියෙනවා. ෂඩාශ්‍රයක ශීර්ෂ 1 2 3 4 5 6ක් තියෙනවා. ශීර්ෂ තේරුණාද? ඔන්න ඔය ටික තමයි මම අද කරන්න තිබ්බේ. ලබන සතියේ ළමයි මේක ඉතුරු ටික අපි කතා කරමු. හරි ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න. හරිද? හරිනේ. හොඳයි. ලබන සතිය අපිට මේක ඉවර කරගන්න පුළුවන් ළමයි පාඩම. 14 පාඩම. හරි. මම මේ අද කිව්ව ටික පැහැදිලිද හැමෝටම? මේ ටික ඔක්කොම ලියාගත්ත නේද? ඔව්. එතකොට තමයි ශීර්ෂයක් කියලා කියන්නේ මේ බහුවස්ත්‍රයක පාද දෙකක් හම්බෙන ලක්ෂයට අපි කියනවා ශීර්ෂය කියලා. ශීර්ෂයක් කියන්නේ බහුවස්ත්‍රයක අර සරල රේඛා ඛණ්ඩ දෙකක් හම්බෙන තැන නෙමෙයි. සරල රේඛා ඛණ්ඩ දෙකක් හම්බෙන තැන තමයි ශීර්ෂයක් කියලා හඳුන්වන්නේ. මේකයි මෙතන හම්බ වෙනවා. මෙයයි මෙතන හම්බ වෙනවා. මෙයයි මෙතන හම්බ වෙනවා. මේ ටික ඉවරද ඔක්කොම ඇඳලා ලියලා? ඉවරද? හැමෝම හරි. ශීර්ෂයක් කියන්නේ මොකද්ද? පාද දෙකක් හමු වන ලක්ෂය. හරි. රතු පෑනෙන් ලියන්න. බහුවස්ත්‍රයක පාද දෙකක් හමු වන ලක්ෂය ශීර්ෂයක් ලෙස හැඳින්වේ. බහුවස්ත්‍රයක පාද දෙකක් හමු වන ලක්ෂය ශීර්ෂයක් ලෙස හැඳින්වේ. බහුවස්ත්‍රයක පාද දෙකක් හමු වන ලක්ෂය ශීර්ෂයක් ලෙස හැඳින්වේ. හරිද? ඉක්මන් කරන්න. හරි නේද? හොඳයි. හරි. දැන් මේකේ හෝම්වර්ක් නෑ මේ පාඩමේ. ලබන සතියේ දෙන්නම් ඒකේ හෝම්වර්ක්. අර කලින් පාඩමේ හෝම්වර්ක් ටික කරන්න ඕනේ. අභ්‍යාස ටික. පැහැදිලිද? බහුවස්ත්‍රයක පාද දෙකක් හමු වන ලක්ෂය ශීර්ෂයක් ලෙස හැඳින්වේ. එතකොට ළමයි ඕනම බහුවස්ත්‍රයක් ගත්තොත් ඒ බහුවස්ත්‍රයේ පාද ගානයි කෝණ ගානයි ශීර්ෂ ගානයි මොකද වෙන්නේ? ඕනම බහුවස්ත්‍රයක් ගත්තොත් ඒ බහුවස්ත්‍රේ පාද ගානයි කෝණ ගානයි ශීර්ෂ ගානයි. පාද ගානයි කෝණ ගානයි ශීර්ෂ ගානයි මොකද වෙන්නේ? පාද ගානයි කෝණ ගානයි ශීර්ෂ ගානයි කියන්නේ මොකක් වෙනවද? ඕනම බහුවස්ත්‍රයක් ගත්තොත් ඒ බහුවස්ත්‍රයේ පාද ගානයි කෝණ ගානයි ශීර්ෂ ගානයි මොකද වෙන්නේ මේ? මොකද්ද කියන්නේ? සමාන වෙනවා. ඔව්. ත්‍රිකෝණය ගත්තොත් පාද 3යි කෝණ 3යි ශීර්ෂ 3යි සමානයි. චතුරාශ්‍රය ගත්තොත් පාද ගානයි කෝණ ගානයි ශීර්ෂ ගානයි සමානයි. එක සමාන වෙනවා නේ. තේරෙනව නේද? හොඳයි. පංචාශ්‍රය ගත්තොත් පාද ගානයි කෝණ ගානයි ශීර්ෂ ගානයි සමානයි. හරි. ෂඩාශ්‍රය ගත්තත් එහෙමයි. ඕනම එකක එහෙමයි. හරි. එහෙනම් ළමයි උතනින් අපි අද ක්ලාස් එක අවසන් කරනවා. ලබන සතියේ ඉතුරු ටික කරමු. හෝම්වර්ක් කලින් මම දුන්න ටික කලින් පාඩමේ ඒ ටික කරලා තියෙන්න ඕනේ. හරි. එහෙනම් ලබන සතියේ ක්ලාස් එකෙන් හම්බ වෙමු.